ඔගොල්ලෝ අංක 1 දරුවනේ දැන් ඇවිල්ලා ඉන්නේ විශේෂම අවස්ථාව. හොඳයි. දැන් ඔයගොල්ලෝ 9 වසරේ ලොකු දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්න ඇති. නමුත් 11 වසර සහ 10 වසර තමයි ඔයගොල්ලෝ O level විභාගය සඳහා වැඩිපුරම කරුණු. ඒ කියන්නේ 95ක් 96ක් විතර නිර්මාණය වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ 10 වසරේ සහ ඔයගොල්ලෝ 11 වසරේ ඉගෙන ගන්න කරුණු ඇසුරු. ඉතින් දැන් පන්තිය පටන් ගන්න කලින් මේ අපි අලුත් ආරම්භයක් ගන්න හැමෝම තේරුම් ගන්න හැමෝම පොඩක් අවබෝධ කරගන්න මේක ක්‍රිටිකල් අවස්ථාවක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් අවස්ථාවක්. ඒ හින්දා මේ පන්තිය තුල මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලෝ හැම මොහොතකම ඇක්ටිව්ලි මේකට පාටිසිපේට් කරන්න ඕනේ. මම ප්‍රශ්න අහනවා කොටසින් කොටසට ඒ ප්‍රශ්න වලට ඕගොල්ලෝ පිළිතුරු දෙන්න ඕනේ. සහ පන්තිය තුල ඕගොල්ලන්ට මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවසානයේ වෙනකන් රැඳී සිටිය යුතු නැහැ. ඒ වෙලාවෙම අහන්න. ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න. ඕකේ. මම මේ කියන දේ සරලව ඔයගොල්ලන්ට පුළුවන්ම يعني සරලම විදිහට එක්ස්ප්ලেইন කරනවා. ඉතින් ඒ වෙලාවෙ මේක මනසට දාගන්න. මේක මේ වෙලාවේ පාඩම් කරන්න. මගේ පන්තිය තුල තියෙන විශේෂත්වය මම හැලී ලොකු නෝට්ස් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ විභාගයට අවශ්‍යම කරුණු ටික විතරයි මගේ පන්තිය තුල මම දෙන්නේ නෝට්. ඉතින් ඒ ටික හරියට පාඩම් කරගන්න නෝට් එක පිළිවෙලකට ලියන්න. එක කරුණක් තමයි පන්තිය තුල කැමරාව ඔන් කරගෙන ඉන්නේ. මගේ පන්තියට ආපු දරුවෝ දන්න. අනිත් එක තමයි දැන් මේක ගෲප් ක්ලාස් එකක් ඉඳන් මම ඒක කම්පල්සරි කරන්නේ නැහැ. ඒක වාට හොඳයි. මොකද එතකොට මට දරුවා අවබෝධයෙන් දින්නේ නැද්ද කියලා මට අවබෝධ කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දරුවෝ ඕගොල්ලෝ නෝට් එක ලිව්වට පස්සේ මට මොකද්ද ෆොටෝ එක එවන්න ඕනේ. දැන් ඕගොල්ලෝ නෝට් එක ලිව්වා නම් අද දවස් තුල නෝට් එක මගේ ක්ලාස් එක ඉවර වෙලා පැයක් ඇතුළත හැමෝම එවන්න ඕනේ. අද සහභාගී වෙන හැම දරුවෙක්ම නෝට් එක ෆොටෝස් ගහලා WhatsApp එවන්න. හරිනේ. ඊළඟ දේ තමයි දරුවනේ ඕගොල්ලෝ ඒ කරන දේ පිළිබඳ මම ඊළඟ දවසේ පටන් ගද්දී අද කරපු පාඩමෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. ඒවා පොඩ්ඩක් ඊට කලින් දවසේ පාඩම් කරගෙන ඉන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ මේ වෙලාවේ තියෙන දේ මේ වෙලාවම පාඩම් කරගෙන යන්න. දැන් ওই සයන්ස් වල තියෙන විශේෂත්වය තමයි මේකේ තියරි කරුණු ගොඩක් තියෙනවා. තියරි රාශියක් තියෙන පාඩම්. ඒ කියන්නේ සිලබස් එකේ දැන් ඕගොල්ලෝ තියෙන විෂයන් අතරින් තියරි කරුණු වැඩියෙන්ම තියෙන විෂයන් වලින් එකක් තමයි මේ සයන්ස්. ඒ හින්දා ඒක ඒ වෙලාවෙම ග්‍රහණය කරගන්න ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් ක්ලැරිෆයි කරගෙන යන්න. මොකද අන්තිම වෙනකන් කියන්න එපා. ඊට පස්සේ ගොඩාක් නෝට්ස් ගොඩ ගහනවා. ඊට පස්සේ අපිට හරියට මේක කරගන්න වෙන්නේ නැහැ. මැනේජ් කරගන්න අමාරුයි. ඒ හින්දා මේ කරන දේවල් ටික මේ වෙලාවෙම පාඩම් කරගෙන යන්න. ආයෙ පස්සට කියන්න එපා. මම අනිත් ක්ලාස් වල ඔයගොල්ලෝ තව දවස් කීපයකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ O level ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා මම 10 වසරේ 11 වසරේ දරුවන්ට කරන එක නම් ඒ ක්ලාස් එක තුල මම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා පළවෙනි දවසේම කියලා දුන්නා. දැන් ඔයගොල්ලෝ 10 වසරේ දරුවෝනේ. ඒ හින්දා මම අද පොඩ්ඩක් පාඩම කියලා දීලා ඊට පස්සේ අවසානයේදී අපිට වෙලාව තිබ්බොත් අපි ප්‍රශ්න පත්‍රය කොහොමද එන්නේ කියලා දෙන්න. හරි. මුලින්ම දරුවනේ පුළුවන් අය අනිවාර්යෙන් කැම් එක ඔන් කරගන්න. ඔයගොල්ලන්ටමයි හොඳ. ඒතකොට මට ඔයගොල්ලන්ට තේරිලා නැහැ වගේ නම් මූණෙම තේරුම් ගන්න හැකි. ඊට පස්සේ මම එක්ස්ප්ලেইন කරලා දෙන්න වැඩිපුරත් එක්ක. හරි. මාතෘකාව දාගන්නව කට්ටිය. ජීවී රසායනික පදනම. ජීවී රසායනික පදනම 10 වසරේ අපේ පළවෙනි පාඩම. ජීවයේ රසායනික පදනම. හරි නේද? හරි. මේකේ දරුවනේ අපි මුලින්ම ඕනම විෂයක පාඩමක් ආරම්භ කරද්දී තේරුම් ගත යුතු දේ තමයි මේ පාඩමින් විභාගයට අපිට මොන වගේ ප්‍රශ්නයක් දෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. MCQ paper එකේ ඔයගොල්ලන්ට ඒ කාලයේ සීමාව තුල පැයක කාලය තුල MCQ 40කට පිළිතුරු ලියන්න ඕනේ. ඒ 40න් MCQ 3ක් මේ පාඩමෙන් එනවා. ඒ කියන්නේ ලකුණු 100න් කෙලින්ම ලකුණු 3ක් MCQ වලින් ඩිරෙක්ට්ලි ලකුණු 3ක් මේ ජීවයේ රසායනික පදනම කියන පාඩමෙන් ඔයගොල්ලෝට එකතු කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයකින් කොටසක් නිර්මාණය වෙන්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩමෙන්. රචනා ප්‍රශ්න පත්‍රයේ ජීව විද්‍යාවට අදාළ ප්‍රශ්නෙන් කොටසක් මේකේ නිර්මාණය වෙනවා. එතකොට සමස්තයක් විදිහට ගත්තහම ප්‍රශ්න පත්‍රයේ ලකුණු 8ක් ලකුණු 9ක් වගේ ප්‍රමාණයක් මේ පාඩමින්ම ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් අංක 1 ඕනම විෂයක පාඩමක් පටන් ගන්න කලින් ඔයගොල්ලෝ පොඩි අවබෝධයක් ගන්න මේකේ විභාගයට කොච්චර ලකුණු ප්‍රමාණයක් එනවද කොච්චර වැදගත්ද. හරි නේද? හරි. අනිත් එක තමයි දරුවනේ ඔයගොල්ලෝ දැන් පාස් පේපර්ස් කරන්න ගන්නවා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ 2017 සිට ඉහළට. මොකද 17 16 ඉඳන් පිටිපස්සට තියෙන ඒවා පරණ සිලබස් පේපර්ස්. ඒතකොට ඔයගොල්ලෝ දැන් සමහර දරුවෝ පාස් පේපර්ස් පොත් ගන්නවා ඇති ඒවා තෝරනවා ඇති.
අනිවාර්යෙන් මේවා කරද්දී ඔගොල්ලෝ අලුත් සිලබස් එකේ ප්‍රශ්න පත්‍ර දැන් උත්තර ලියන්න. මගේ ක්ලාස් එක තුල ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර මොනවද සාකච්ඡා කරන්න කියලා මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ ටික තමයි මම ඔයගොල්ලෝ එක ඩිස්කස් කරන්නේ. ඕකේ. ඔගොල්ලොන්ගේ මුලින්ම අංක 1 මම ඔගොල්ලොන්ගේ සිලබස් ඔගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා නේද? දෙදෙනෙදුව පේනවද? අමෝදිදුව? ඔව් සර්. හරි. මේ ටික තමයි මම ඔයගොල්ලෝ එක ඩිස්කස් කරන්නේ. පළවෙනි දේ තමයි දුවේ පුතේ මගේ අංක 1 ඕගොල්ලොන්ට සෑම පාඩමක්ම ක්ලියර්ලි ඩිස්කස් කරන එක. ඒ හින්දා පාඩමෙන් පාඩමට තමයි මම මූලිකව ඔගොල්ලොන්ගේ සිලබස් එක අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සෑම පාඩමක්ම මුලින් තියරි කරුණු ටික විස්තර කරලා දෙනවා. ඊට පස්සේ අභ්‍යාස පොතේ තියෙන අභ්‍යාස සියල්ල මම සාකච්ඡා කරනවා. ඊට අමතරව හැම පාඩමකටම අදාළව යුනිට් පේපර්ස් මම හදලා තියෙනවා. ඒ යුනිට් මම ඩිස්කස් කරන ඔගොල්ලෝ එක යුනිට් පේපර් සෙට් දෙකක් තියෙනවා. එකක් තමයි නාලන්දෙන් ඔගොල්ලන්ට දීලා තියෙනවා නේද? නාලන්දේ පේපර් සෙට් එකක් තියෙනවා යුනිට් පේපර්ස්. ඒ පේපර්ස් හැම පාඩමකටම අදාළව මම ඔගොල්ලෝ එක ඩිස්කස් කරනවා. ඕකේ. ඒකේ තියෙනවා MCQ ප්‍රශ්න පත්‍ර, ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර සහ රචනා ප්‍රශ්න. ඒ සියල්ල මම පන්ති තුලදී ඔයගොල්ලෝ එක සාකච්ඡා කරලා ඔයගොල්ලෝ ලවා පිළිතුරු ලියවනවා හැම පාඩමකටම. ඊට අමතරව තව ගාල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ නැත්නම් අධ්‍යාපන කේන්ද්‍රයෙන් තවත් ප්‍රශ්න පත්‍රයක් පාඩම් වල ඉදිරිපත් කරලා තිනවා. මම ඒ සමස්ත ප්‍රශ්න පත්‍රය මේ ඔක්කොම PDF මම ඔයගොල්ලන්ට දෙනවා. ඒ PDF ෂෙයා කරන්න මම මේ පාඩමට අදාළව ඒ ප්‍රශ්න ටිකත් ඔයගොල්ලෝ එක සාකච්ඡා කරනවා. මේකේ නම් මාකින් ස්කීම් එකක් මම ග්‍රැබ් කරගෙන තියෙන්නේ. අපි සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ මාකින් ස්කීම් එකත් මම ඔයගොල්ලන්ට දෙනවා කොහොමද ලකුණු වෙන්නේ කියන එක යන අවබෝධයක් ලබා ගන්න. මේ විදිහට තමයි පාඩමෙන් පාඩමට මම ඔයගොල්ලෝ එක සිලබස් එක කවර් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හැම පාඩමකටම අදාළ මේ ප්‍රශ්න පත්‍ර මම සාකච්ඡා කරනවා. යුනිට් පේපර් ඒ කියන්නේ පාඩමේ තියරි කොටස මුලින් ඉවර කරනවා. ඊට පස්සේ මම පාඩම සාරාංශගත කරනවා. ඊළඟට අභ්‍යාස පොතේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලෝ එක සාකච්ඡා කරනවා. ඒ වෙලාවමයි මම වෙලාව දෙන්නේ. ඒ වෙලාවම අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ යුනිට් පේපර්ස් දෙකක්. ඒ දෙකත් ඉවර කරාට පස්සේ තමයි පාඩම අවසන් වෙන්නේ. ඒ පාඩමක් ඉවර කරනවා කියන්නේ ඒකට අදාළ තීරි කරුණු සියල්ල එකේ සමගාමීව මම අවසන් කරනවා. ඊළඟට දුවේ පුතේ ඕගොල්ලෝ එක මම උසස් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මේ ටාගට් කරන්නේ. ඒ හින්දා සාමාන්‍ය පෙළ විභාගයට දැන් ඕගොල්ලෝ දැන් ටික ටික කරුණු වෙනකොට ඕගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නවා. එක එක පාඩමට අදාළ විද්‍යාඥයෝ දැන් ඕගොල්ලෝ 9 වසරේදී ඉගෙන ගන්න ඇති. ඒවට අදාළව මම ඕගොල්ලන්ට ෂෝට් නෝට්ස් හදලා තියෙනවා. මේ බලන්න මේ තියෙන්නේ සමස්ත සමීකරණ ටිකම ඔගොල්ලෝ එක ෂෝට් නෝට් එකක් විදිහට. ඕකේ. හරි. මේ බලන්න මේ තියෙන්නේ මේ ඔගොල්ලන්ට 10 වසරේ සහ 11 වසරේ මුළු සිලබස් එක තුලම ඉන්න විද්‍යාර්ථයෝ. ඕකේ. එක ඩොකියුමන්ට් එකකට අරගෙන තියෙනවා. මේ එකින් එකට මම ඔයගොල්ලෝ එක අදාළ කොටසින් කොටසට සාකච්ඡා කරනවා. මොකද පුදුවේ පුතේ විභාගයේ අවසානයේදී MCQ එකට අනිවාර්යෙන් විද්‍යාඥයින්ගෙන් ඒ සොයා ගැනීම පදනම් කරගෙන ප්‍රශ්න 3ක් හෝ 2ක් එනවා. එතකොට මේක මම ෂෝට් නෝට් එකක් විදිහට ඔයගොල්ලෝ එක සාකච්ඡා කරන්නේ. මේ පාඩමෙන් පාඩමට අදාළව මේ නෝට් එක මම කම්ප්ලීට් කරලා දෙනවා. මේකේ තියෙනවා විද්‍යාඥයෝ සියල්ල ඔයගොල්ලන්ට 10 වසරේ සහ 11 වසරේ ඔයගොල්ලෝ සාකච්ඡා කිරීමට නියමිත. ඊළඟට ඔයගොල්ලෝ සිලබස් එකේ දැනට තියෙන නියම සහ මූලධර්ම ඒ සියල්ල ෂෝට් නෝට් එකකට දාලා තියෙන්නේ. මේවා නිකන් තියරි කියනවා නෙමෙයි කියාගෙන යනවා නෙමෙයි මේ මූලධර්ම ආයි මතක් කරලා ඒවා එකින් එකට විස්තර කරලා ඔයගොල්ලන්ට පාඩම් කරවලා ඒ ටිකත් ඒ අවස්ථාවෙම ඉවර කරනවා පාඩමට අදාළව විභාග ලඟ වුණාට පස්සේ ආයි මේක ෂෝට් නෝට් එකක් විදිහට ඔයගොල්ලන්ට රීකැප් කරනවා ආයි මතක්. මේ තියෙන 10 11 සිලබස් දෙකේම ඔයගොල්ලන්ට තියෙන මේ මුළු පාඩම් ඔක්කොගෙම තියෙන මූලධර්ම සහ නියම 16ක් තියෙන ඒ ඔක්කොම එක තැනකට මම ගොනු කරලා තියෙනවා. ඊට අමතරව මේ එක පාඩමින් ඒ කියන්නේ කොටසින් කොටස ජීව විද්‍යාව රසායන විද්‍යාව ඒවායේ තියෙන සමීකරණ මොනවද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පාඩමට තියෙන ඒවා ටික වසරෙන් වසරේ කියන්නේ 10 වසරේ තියෙන ටික 11 වසරේ තියෙන ටික ඔක්කොම වෙන් කරලා මේ විදිහට මම ෂෝට් නෝට් සීරීස් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් දරුවනේ පාඩම් වලට අදාළව මම ඒවා ඔයගොල්ලෝ එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ විභාගේ ලඟ වුණාම 11 වසරේ ඉන්න දරුවෝ දන්නවා මාත් එක්ක වැඩ කරන දරුවෝ ඒ ඔක්කොම මම ආයි මතක් කරලා රීකැප් කරලා ආයි ෂෝට් නෝට්ස් හදලා ඔගොලන්ට විස්තර කරලා දෙනවා ආයි මතක් කරලා දෙනවා. මයින්ඩ් මැප්ස් ක්‍රියේට් කරලා පාඩමට ඒවා ක්‍රියේට් හදලා දෙනවා. ඊළඟ සෙට් එක තමයි මම ඔයගොල්ලන්ට ක්‍රියේට් කරලා තියෙනවා ජීව විද්‍යාවට අදාළ 10 වසරේ සහ 11 ජීව විද්‍යාවෙන් අපිට පාඩම් කරන්න තියෙන්නේ. ඒ පාඩම් කරන ඒවා තහවුරු වෙන්න පොඩි ප්‍රශ්න පත්‍ර සෙට් එකක්. ඒ පාඩමේ දැන් ඔයගොල්ලන්ට යුනිට් පේපර් එකකුත් කවර් වෙනවා. ළඟට යුනිට් පේපර්ස් දෙකක් කවර් කරලා ජීව විද්‍යාවට විතරක් ආයි සමස්තය ආයි මතක් කරන විදිහට පොඩි ප්‍රශ්න පත්‍රයක් විදිහට හැම පාඩමක්ම ජීව විද්‍යාව කවර් වෙන්න පොඩි ප්‍රශ්න පත්‍ර සෙට් එකක් ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ඒකත් මම ඩිස්කස් කරා.
ඊළඟට දුවේ පුතේ අපි විභාගයට යන්න කලින් education ministry එකකින් ඕගොල්ලන්ට දීලා තියෙන papers set එකක් education ministry papers 2018 19 20 සහ 2020 special paper එකක් දීලා තියෙනවා. ඒ ඔක්කොමත් ඕගොල්ලෝ එක මම සාකච්ඡා කරනවා. ඒ වේදී අනිවාර්යෙන් දරුවෝ ඕගොල්ලෝ දැන් papers කරනවා නම් 10 වසරේ papers එකම ගන්නවා නම් marking scheme තියෙන papers විතරක් ගන්න. මම හැම paper එකක්ම ඕගොල්ලෝ එක මේ දක්වා සාකච්ඡා කරන විභාගයේ දක්වා යනකම් සාකච්ඡා කරන්නේ marking scheme සහිත papers විතරයි. මම සාකච්ඡා කිරීමෙන් අනුතුරුව හැම එකේම marking scheme ඕගොල්ලන්ට ලක්වා දෙනවා. ඒතකොට මේ ලකුණු දෙන විදිහත් එක්කම ඕගොල්ලන්ට අවබෝධ කරගෙන තනියෙන් උනත් බලන්න පුළුවන්. හැබැයි මම හැම එකක්ම ඕගොල්ලෝ එක සාකච්ඡා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා තියෙන papers 4ක්. ඒ 4 මම ඕගොල්ලෝ එක සාකච්ඡා කරනවා. ගොඩාක් වෙලාවට විභාගයට ආසන්න විදිහට ඒවා හදලා තියෙන්නේ. ඊට අමතරව පාස් papers ටිකක් මම ඕගොල්ලෝ එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. 2016 කියන අලුත් සිලබස් එකේ තියෙන 16 17 18 ධර්මය ඒගොල්ලෝ 21 paper එකත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ සියල්ල marking scheme එක හොඳේ. ඕගොල්ලන්ට වැදගත් දෙයක් දුවේ පුතේ. දැන් ඕගොල්ලෝ papers pass papers ගන්නවා නම් අනිවාර්යෙන් master guide විතරක් ගන්න යන්න එපා. marking scheme එකත් හොයාගන්න. education ministry එකෙන් ගන්න පුළුවන්. NIE එක තියෙන මහරගම තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන්. සහ bookshops වල තියෙනවා marking scheme සහිත papers ගන්න නැත්නම් ඔගොල්ලෝ දන්නේ නැහැ කොහොමද ලකුණු එන්නේ. එහෙම කියලා 10 දරුවන්ටත් මම කියන්නේ දැන් ඉඳන්ම ඒවා හරියට කලෙක්ට් කරගන්න එකතු කරගෙන marking scheme එක papers ටික දැම්ම කලෙක්ට් කරගෙන තියන්න. ඒ ඔක්කොම 2016 සිට MCQ ටිකත් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර සියල්ල මම ඔයගොල්ලෝ එක පන්ති තුලදී සාකච්ඡා කරනවා. ඒ විදිහට ලොකු වේබ් සෙට් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ සියල්ල ඔයගොල්ලෝ එක ඩිස්කස් කරනවා පන්ති තුලදී. ඉතින් බය වෙන්න එපා. අපි දැන් හොඳ ආරම්භයක් අරගෙන තියෙන 10 වසර කියන්නේ දැන් වැඩ පටන් ගත්තොත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. ඒ නිසා දැම්ම මහන්සි වෙලා වැඩ කරන්න. දැන් ඉතින් විභාගේ ගොඩක් වැදගත් කඩේමකට තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. හින්දා තව පරක්කු වෙන්න එපා. මම ඒක මාගේ පන්ති ආපු දරුවෝ දන්නවා. උගන්නන එක විතරක් නෙමෙයි ඔයගොල්ලෝගේ මනස හදන එක ඔයගොල්ලෝ මොටිවේට් කරන එක ඒකත් මම ප්‍රමියම් උත්සාහ කරනවා පන්තිය තුල කරන්න. ඒ නිසා මුලින් අංකයක විශ්වාසය තියාගන්න ඕන ගුරුවරයා ගැන. මේ ඔයගොල්ලෝ මගේ පළවෙනි දරුවෝ සෙට් එක නෙමෙයි. මම දැන් ගොඩාක් දරුවන්ට උගන්වනවා. දැන් මේ ගමනත් විභාගයට යන 11 දෙනෙක් ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා. සහ මම අලුතෙන් ගෲප් ක්ලාස් දෙකක් පටන් ගත්තා. මේ ඔයගොල්ලන්ට කලින් එක grade level. ඒ කියන්නේ මේ ගමන නෙමෙයි, මැයිවල නෙමෙයි, ඊළඟ අවුරුද්දේ විභාග ලියන අයට කරන ක්ලාස් එකක් 6 8යි තිය. ඒක හින්දා තමයි ඔයගොල්ලෝ ක්ලාස් එක දෙකට දාගත්තේ. මේ 10 වසරේ දරුවන්ට 9 11 කරනවා. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් මම ගෙදර එනකොට මේ හවස් වෙනවා නැත්තම් 6 8 ක්ලාස් එක දාලා 8:00 10:00 ඔයගොල්ලෝ ක්ලාස් එක දාගන්න. ඔය දරුවෝනොත් කවුරු හරි ආසයි නම් ඉක්මනට සිලබස් එක කවර් කරන්න 11 වසරේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. 11 වසරේ දරුවන්ටත් මේකට සහභාගී වෙන්න මම අවස්ථාව දෙනවා. මට පොඩ්ඩක් රික්වෙස්ට් කරන්න ඊට පස්සේ මම කියන්න කොහොමද සහභාගී වෙන්න ඕනේ කියලා. හරි. අපි දැන් ආරම්භ කරමු පාඩම. මේ ආරම්භයේදී මම පොඩ්ඩක් කියලා දුන්නේ ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මම මොනවද ඕගොල්ලෝ එක්ක සාකච්ඡා. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කොච්චර විභාගයේ තියෙන මට්ටම. හරි. ඊළඟට දරුවනේ ඊළඟ මාතෘකාවට එන්න. මාතෘකාව දාගන්න පාඩමේ ජීවීය රසායනික පදනම. ජීවීය රසායනික පදනම. හරි. දැන් මම මුලින් කියලා දුන්න මේ පාඩමේ තියෙන වැදගත්කම. හැම ඕන් කරන්න පුළුවන් අය ඕන් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෲප් ක්ලාස් එකක් වුණත් කමක් නැහැ. ඕන එක ඕන් කරගෙන වැඩේ ඕගොල්ලෝ ඒ අවධානයෙන් ඉඳලා වැඩේ කරගන්න. සහ මම අහන ප්‍රශ්න වලට ඕගොල්ලෝ අන්මියුට් කරලා උත්තර දෙන්න දරුවනේ. ඒ කියන්නේ අපි පන්තියක තියෙන උපරිමය ධාරණය කරගන්න ඕන නම් දාගන්න ඕන නම් අහනසට දාගන්න අවබෝධ කරගන්න ඕන නම් අනිවාර්යෙන් ඒකට ඇක්ටිව්ලි සහභාගී වෙන්න. ඔන්ලයින් කියලා වෙනසක් නැහැ. මම ඕගොල්ලෝව හැමතිස්සෙම පිටිපස්සෙන් ඉඳලා ඕගොල්ලෝව ගයිඩ් කරනවා. ඕගොල්ලෝව බලනවා. ඒ හින්දා නෝට් එක හැමෝම මට ෆොටෝස් එවන්න. ඒක ඉතින් ඕගොල්ලෝගේ වගකීම. හරි ඊට පස්සේ ඒකේ මොනවා හරි චේන්ජස් වෙන්න ඕන නම් ඒක මම ඕගොල්ලෝ එක්ක ඩිස්කස් කරනවා. අපි මුලින්ම තේරුම් ගමු දරුවනේ මේ පාඩමේ ආරම්භය බලන්න ස්වභාවික පවතින මූලද්‍රව්‍ය 92 අතරින්. ඒ කියන්නේ මෙතෙන්දි මේගොල්ලෝ විස්තර කරනවා ස්වභාවික මූලද්‍රව්‍ය 92ක් තියෙනවා කියලා. හරි. මේ සිලබස් එකට කලින් මේ ප්‍රමාණය මේ විදිහට වුණාට දැන් වර්තමානයේදී නම් මූලද්‍රව්‍ය ප්‍රමාණය මීටත් වඩා වැඩි. අලුතෙන් මූලද්‍රව්‍ය රාශියක් හොයාගෙන තියෙනවා. වර්තමානයේ මූලද්‍රව්‍ය 113ටත් වැඩි ප්‍රමාණයක් ආවර්තිතාවක් දැන්ට හොයාගෙන තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ සිලබස් එකේ තියෙන මූලද්‍රව්‍ය 92ක් පමණ තියෙනවා කියලා මේවා නම් අහන්නේ නැහැ. මේ සංඛ්‍යාත්මක ගැන අහනවා හරි අඩුයි. ඒ අතරින් ස්වභාවික පවතින මූලද්‍රව්‍ය 92 අතරින් 25ක් පමණ ජීවී දේහ තුල අන්තර්ගත වෙයි. මොකද්ද මේකේ තේරුම? ස්වභාවධාමයේ තියෙනවා කියන්නේ ස්වභාවිකව පවතිනවා කියන්නේ මොකද්ද? මේ පෘථුවිය තුල එක්ක ගල් පරයක එක්ක පසේ එක්ක ශාකයක මොකක් හරි මේ පෘථුවිය තුල කිසියම් අවකාශයක තියෙන මූලද්‍රව්‍ය ඔක්කොම එකතුව ගත්තාම මේ ලෝකයේ තුල දක්නට ලැබෙන්නේ මූලද්‍රව්‍ය 92ක් පමණ. අපි හිතමු ආසන්න වශයෙන් 100ක් කියලා. මේ මූලද්‍රව්‍ය 100න් ඔගොල්ලෝ ආවර්තිතාවක කියන එක දන්නව නේද?
ආවර්තිතාවගේ අපි ඔය මූලද්‍රව්‍ය ගැන තමයි අධ්‍යයනය කරන්නේ. දැන් අපි කියමු මූලද්‍රව්‍ය 92ක් හරි. ඕගොල්ලන්ට දීලා තියෙන 92යි අපි හිතමු 92ක් තියෙනවා. ඒ 92 අතරේ මේ ජීවි දේහය කියන්නේ ජීවීන් කියන්නේ කවුද? විද්‍යාවට අනුව ජීවීන් ඛණ්ඩ දෙකයි. එකක් සතුන් අනිත් එක ශාක. එතකොට සතුන් තුල සහ ශාක තුල දක්නට ලැබෙන්නේ මූලද්‍රව්‍ය 25යි. 92ක් තිබ්බට හැම මූලද්‍රව්‍යයකින් හැමයක්ම අපේ ඇඟේ නැහැ. අපේ ඇඟ නිර්මාණය වෙන්නේ හැම එකක්ම දායක වෙන්නේ නැහැ. නේද? මූලද්‍රව්‍ය 92ක් පමණ තියෙනවා. ඒකෙන් ජීවි දේහවල තියෙන මූලද්‍රව්‍ය 25ක් පමණ අගයක්. මේවා විවිධ ආකාරයෙන් දේහයේ ස්ථානවල තියෙනවා නේද? අපේ හිසේ තියෙන්න පුළුවන්, අපේ උදරයේ තියෙන්න පුළුවන්, අපේ විවිධ අවයවවල විවිධ සංයුතින් විදිහට මේ මූලද්‍රව්‍ය තියෙනවා. ඒක අතරින් දරුවනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ප්‍රධානම මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. දැන් බලන්න අපි තේරුම් ගන්න ඕන ඕනම් පාඩම පටන් ගන්න කලින් මොකද්ද මේ පාඩමේ මූලය? මේකෙදි දුවේ පුතේ අපි මේක ජීව විද්‍යාව පාඩමක් වුණාට මේ පාඩම යටතේ අපි අධ්‍යයනය කරන්නේ මේ ජීවීන්ගේ ජීවයේ සම්භවයේ රසායනය. අපි මොනවද හැදිලා තියෙන්නේ? අපේ ඇඟේ තියෙන මොනවද මූලද්‍රව්‍ය? ඊට පස්සේ ඒවා මොනවද සංයෝග? ඒ සංයෝග කොයි විදිහටද අපේ ක්‍රියාකාරීත්වයට දායක වෙන්නේ කියලා මේ පාඩමේ කරන්නේ. ඕන මේක මේ සයන්ස් වල විතරක් නෙමෙයි දරුවනේ. ඔය අනිත් විෂයන් වල උනත් ආරම්භයේ පාඩමක් පටන් ගන්නදී තේරුම් ගන්න මේ පාඩම යටතේ මම මොනවද අධ්‍යයනය කරන්නේ. ඒ ජීවයේ රසායනික පදනම කියන්නේ මේ අපි ජීවීන්නේ. ශාක කියන්නේ ජීවීන්, සතුන් කියන්නේ ජීවීන්. අපි හැදිලා තියෙන රසායනය ගැන තමයි මේකෙදී අධ්‍යයනය කරන්නේ. ක්ලියර්ද? හරිනේ. අනේ ක්ලියර් කියන ක්ලියර් හර නම් ක්ලියර් කියලා කියන්නේ. තේරුණා නේද? ඔව් සර්. හරි. ඕකේ. නයිස්. හරි. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මේ මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණයේදී වැදගත්ම මූලද්‍රව්‍ය හතර. ඕක නම් අනිවාර්යෙන් අහනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නේ ඕක ගොඩක්. මූලද්‍රව්‍ය හතරක්. ඔය හතර ඔයගොල්ලෝ හොඳට පාඩම් කරගෙන තියාගන්න ඕනේ. පළවෙනි එක කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. මූලද්‍රව්‍ය හතරක් තියෙනවා මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය හතරෙන් තමයි අපේ දේහය නිර්මාණය වෙලා තියෙන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඊළඟ දේ තමයි දුවේ පුතේ ඊට අමතරව අපේ දේහය තුල සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් සහ ක්ලෝරින් කියන මූලද්‍රව්‍යත් දක්නට ලැබෙනවා. ඒවා නම් පොදුවේ මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියවනේ අපේ දේහය හැදිලා තියෙන මූලද්‍රව්‍ය 25කින් කියලා. ඒ 25න් තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය කීපයක් තමයි ඊට අමතරව දීලා තියෙන්නේ. සල්ෆර්, ඔයගොල්ලෝ දන්නවා, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් සහ ක්ලෝරින්. ඊට අමතරව මේ මූලද්‍රව්‍ය තියෙනවා කියලා තියෙනවා. ඊළඟට දරුවනේ 2019 ප්‍රශ්න පත්‍රයේ බස්නාහිර පළාත් අවසාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය තමයි මේ මූලද්‍රව්‍ය දේහයේ තියෙන අණුපිළිවෙලට වැඩිම මූලද්‍රව්‍යයේ සිට අඩුම මූලද්‍රව්‍ය දක්වා වර්ගීකරණය කරන්න. ඒ ඕගොල්ලන්ට පුරුදුයි. ඕගොල්ලන්ට මතකයි ළම කෙලින්ම කිව්වා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියලා නෑ. ඒක නෙමෙයි පුරුදුවේ පුතේ ස්කන්ධය අණු ඒවා තියෙන ප්‍රමාණය. ඒක තමයි මෙතන මෙතන ප්‍රස්ථාරයෙන් දීලා තියෙන්නේ බලන්න. මානව දේහය අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය ස්කන්ධය අනුව දීලා තියෙන ප්‍රතිශත. අපි හිතන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙන පිළිවෙල නෑ. අපි දන්නවා මෞලික ස්කන්ධය කියලා දෙයක් තියෙනවා නේ. ඔක්සිජන් වල මෞලික ස්කන්ධය කීයද? ඔක්සිජන් 16යි නේද? කාබන් වල 12යි. මෞලික ස්කන්ධය කියන දෙයක් තියෙනවා. එතන මෞලික ස්කන්ධයේ වැඩි මූලද්‍රව්‍ය වල ස්කන්ධය සඳහා තියෙන බලපෑම වැඩි. ඒක තමයි අපේ දේහය ගත්තාම දේහේ වැඩියෙන්ම තියෙන 65%. يعني 50%ටත් වැඩි. 65 කියන්නේ 66ක් කියන්නේ 3න් 2ක්. අපේ දේහයෙන් 3න් 2ක් විතර හැදිලා තියෙන්නේ ඔක්සිජන්. දෙවෙනි හම්බෙන්නේ කාබන්ට 18යි, 3 හයිඩ්‍රජන්, 4 නයිට්‍රජන්, 5 කියන්නේ වෙනත්. වෙනත් ඒවා කියලා අවශ්‍ය නැහැ. ඔයා දැනගන්න ඕනේ ස්කන්ධය අණු ඇහුවොත්. ඕක තමයි දැන් අහන්නේ ගොඩක් වෙලාවට. 2019 ඇහුවා, 2021 තමයි බොහෝ වෙලාවට මොකද්ද ස්කන්ධය අණුව වැඩි කේ සිට අණුව එකට පිළිවෙලින් දක්වන්න කිව්වම ඉන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. ඔන්න ඔය අණු පිළිවෙල මතක තියාගන්න. මම මේ විභාග ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මොකද විභාගෙට පාඩම් කරද්දී ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට වැදගත්. හරි. බහුල පොඩ්ඩක් ඉන්න chat එකේ මෙසේජ් එක. ඕකේ. හරි. ඉෂුව එකක් නේ. හරි. ඒකේ බලන්න දැන් අපි තේරුම් ගත්තා මූලද්‍රව්‍ය කාණ්ඩ හතරක් තියෙනවා. එතකොට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මේ හතර තමයි වඩාත්ම ප්‍රචලිත. ඒ අතරින් ස්කන්ධය අණු කොහොමද විචලනය වෙන්නේ?
වැඩියෙන්ම තියෙන ඔක්සිජන්, ඊට පස්සේ කාබන්, ඊට පස්සේ හයිඩ්‍රජන්, ඊට පස්සේ නයිට්‍රජන්. මෙන්න මේ විදිහට තමයි මේ මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔය අණුපිළිවෙල නම් අනිවාර්යෙන් අණුපිළිවෙලත් එක්ක මතක තියාගන්න දුවේ පුතේ ගොඩක් වෙලාවට විභාගයට අහලා තියෙනවා. හරි. මෙතෙන්ට වෙනකන් ඔයගොල්ලන්ට ක්ලියර්ද කරුණු ටික අපි ඉක්මනින් මතක් කරගෙන යමු, අවබෝධ කරගෙන යමු. මොන හරි ඩවුට්ස් තියෙනවද දුවේ පුතේ? තේරුණාද නැද්ද? තේරුණාද? තේරුණානේ. හරි අපි ලියාගමු ගෲප් එකේ ලියන්න. මේකේ ප්‍රතිශත කටපාඩම් කරන්න එපා. හොඳේ. එහෙම අහන්නේ නැහැ විභාගයට. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගිකව. හැබැයි අනුපිළිවෙල මතක තියාගන්න. මුලින් දාන්න. sorry. ලියන්න. ස්වභාවිකව මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ ඇති අතර ස්වභාවිකව මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ ඇති අතර ස්වභාවිකව මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ ඇති අතර ඒ අතරින් ජීවී දේහ තුල අන්තර්ගත වන්නේ මූලද්‍රව්‍ය 25ක් පමණ වේ. මූලද්‍රව්‍ය 25ක් පමණ වේ. මූලද්‍රව්‍ය 25ක්. අණු දෙකක් විතර තියෙනවා. ඒකෙන් අපේ දෙහේ හැදිලා තියෙන 25ක්. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ඊළඟ පොයින්ට් 25ක් පමණ වේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණය වීම සඳහා එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන්ම දායක වන්නේ නැත්නම් ඉවහල් වන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. මේකේ දුවේ පුතේ මේගොල්ලෝ කියන්නේ ඉවහල් වෙන අණුපිළිවෙල. ස්කන්ධයේ අණුපිළිවෙල නෙමෙයි. ඉවහල් වෙන වැඩිම තියෙන කියන්නේ බහුලවම තියෙන කාබන්. ඊළඟට හයිඩ්‍රජන්, ඊටසේ ඔක්සිජන් සහ නයිට්‍රජන්. මේ අතරින් ජීවි දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ඉවහල් වන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඊළඟට ඒගොල්ලෝ දීලා තියෙනවා ඊට අමතරව මේ මූලද්‍රව්‍ය තියෙනවා කියලා. ඉතින් ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ මූලද්‍රව්‍ය සහ ඒවායේ භාවිතයත් එක්ක. ඊළඟ පොයින්ට් එක ලියන්න. මම නෝට් එකට දෙන්නේ අවශ්‍යම කරුණු ටික විතරයි. හරිනේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ එක මානව දේහයේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍යවල ස්කන්ධය අණුව අණුපිළිවෙල. ඒක අහලා තිබ්බා. අලුතෙන් අහලා තිබි පරණ පේපර්ස් වල නෑ. අලුත් ප්‍රශ්න පත්‍ර 2019 ඉඳලා මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ වැඩියෙන් අහනවා. එහෙනම් ඒක ફોකස් කරගන්න. මානව දේහයේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍යවල ස්කන්ධය අණුව ප්‍රතිශත අණුපිළිවෙල කියලා ලියන්න. වැඩියෙන්ම තියෙන ඔක්සිජන්. අපි වරහන් ඇතුළේ දාන ප්‍රතිශතය අංක එක දාන්න ඔක්සිජන් 65යි. ඔක්සිජන් 65යි. අංක 2 කාබන් 18යි. අංක 1 ඔක්සිජන් 65යි. අංක 2 කාබන් 18යි. අංක 3 හයිඩ්‍රජන් 10යි. අංක 3 හයිඩ්‍රජන් 10යි. අංක 4 නයිට්‍රජන් 3යි. හතරවෙනියට එන්නේ නයිට්‍රජන් 3යි. ඕක නම් මතක තියාගන්න. සයන්ස් වල ඉතින් අපිට අවබෝධ කරගන්න දේවල් තියෙනවා, මතක තියාගන්න දේවල් තියෙනවා. දරුවනි මම ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එකතු කරගන්න කියලා කිව්වේ. දැන් මේ ඉඳන් කරගෙන තියාගන්න වැදගත් ඒ ඔයගොල්ලන්ට. මොකද ඒවායේ ලකුණු දීලා තියෙන්නේ පොයින්ට්ස් වලට. ඕකේ? විභාගයට යන දරුවෝ දන්නවා. මේ පොයින්ට්ස් ලිව්වාම ඇති. ඔයගොල්ලෝ සයන්ස් කටපාඩම් කරන්න ඕනේ නැහැ. මම දරුවෝ හදන කටපාඩම් කරන්නේ නෙමෙයි. පොයින්ට්ස් විදියට මතක තියාගෙන ඒතකොට විභාගයට පහසෙන් ලකුණු ගන්න පුළුවන්. ඒගොල්ලෝ පොයින්ට්ස් ටික තියෙනවා නම් නිර්වචනය තුල ඒකට තමයි ලකුණු. හරි. ඒ කොටස හරි. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ මූලද්‍රව්‍ය වර්ගීකරණය. මූලද්‍රව්‍ය මේ ලෝකයේ තුල කාණ්ඩ දෙකක් තියෙනවා. හරි නේද? ඔයගොල්ලෝ ලිව්වා නේද නෝට් එක? තෙදෙනිදුව, අයෝධ්‍යාදුව පුතා. හරි නේද? කට්ටියම ලියාගෙන යනවා නේද? නෝට්. ඔව් සර්. very good. okay. ඊළඟ දේ තමයි අපි පොයින්ට් සයිස් දාගමු. ඊළඟ එක මේ මූලද්‍රව්‍ය අපිට කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. සරලයි. කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි
කාබනික සංයෝග අනිත් එක අකාබනික සංයෝග. ඕගනික් මැටර් ඉනෝගනික් මැටර්. කාබනික සංයෝග අකාබනික සංයෝග. මේක මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද කාබනික සංයෝග මොනවද කියලා කවුරු හරි ඇහුවොත් අපිට කියන්න පුළුවන් සරලම දේ. සරලම නිර්වචනය තමයි කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග තමයි කාබනික සංයෝග. කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග තමයි අකාබනික සංයෝග. සරලව කියනවා නම් එහෙම. හැබැයි දුවේ පුතේ මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔක අහලා තියෙනවා 2018 ප්‍රශ්නාහිර පළාත් පේපර් එකේ කෙලින්ම ඇහුවා. කාබන් අන්තර්ගත වන නමුත් කාබනික ද්‍රව්‍ය ගණයට අයත් නොවන මූලද්‍රව්‍ය මොනවාද? ඔය වගේ වෙනස්කම් තියෙනවා තමයි දැන් අහන්නේ. බලන්නකො 2017 ඉඳන් පේපර්ස් ඉස්සර තමයි කෙලින්ම යන්නේ කාබනික සංයෝගය යන කුමක්ද? අකාබනික සංයෝගය යන කුමක්ද කෙලින්ම අහන්නේ. මේ දැන් පොඩ්ඩක් තාර්කික වෙන්න ඕනේ. සරල දේ අංක 1. ඔබ මුලින්ම තියරි එක දැනගන්න. අපි පොඩ්ඩක් කියවගෙන ඉමුකෝ නෝට් එක. සජීවී සෛල එනම් සජීවී පදාර්ථය නිර්මාණය වී ඇති රසායනික සංයෝග කාබනික සංයෝග සහ අකාබනික සංයෝග වශයෙන් කාණ්ඩ දෙකක්. ඒ කියන්නේ මේ සජීවී පදාර්ථනේ අපි ඉන්න වටපිටාව හැදලා තියෙන්නේ කාබනික සංයෝග වලින් සහ අකාබනික සංයෝග වලින්. අංක 1 කාබනික සංයෝග කියන්නේ මොකද්ද? කාබන් මූලද්‍රව්‍ය ලෙස අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙසද. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙසද හඳුන්වනවා. ක්ලියර්නේ? කාබන් තියෙනවා නම් අපි කියනවා කාබනික. නමෙම තියෙනවානේ කාබනිකයි කියන්නේ කාබන් අන්තර්ගතයි. අකාබනික කියන්නේ අයන්. ඒ ප්‍රත්‍ය දැම්මම මොකද වෙන්නේ? ඒක නෙගටිව් වෙනවා නේද? ඒක නෑ කියන දේ ඉන්නේ. එහෙනම් අකාබනික කියන්නේ කාබන් මූලද්‍රව්‍ය අන්තර්ගත නොවන සංයෝග වලින්. අකාබනික සංයෝග. ඊළඟ දේ ඔයගොල්ලෝ මේක මතක තියාගන්න ඕනේ. මූලද්‍රව්‍ය හතරක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඒකේ කාබන් තියෙනවා. ඒගොල්ලෝ කිව්වේ කාබන් තියෙන ඒවා කාබනිකයි කියලා. හැබැයි ඒවේ කාබන් තිබ්බට විද්‍යාවේ අපි මේ හතර කාබනික කියලා හඳුන්වන්නේ නැහැ. මේ මූලද්‍රව්‍ය හතර තමයි දෙනිදුව කියන බලන්න මොකක්ද මේ මූලද්‍රව්‍ය හතර මෙතන තියෙනවා. මොනවාද මේ හතර? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් carbon monoxide, carbonate, bicarbonate. ඒ ඔක්කොගෙම කාබන් තියෙනවානේ. කාබන් ඩයොක්සයිඩ් වල සූත්‍රය මොකද්ද? දන්න කෙනෙක් කියන්න කාබන් ඩයොක්සයිඩ් වල සූත්‍රය දැනගන්න ඕනේ. CO2. කාබන් මොනොක්සයිඩ් CO. මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2. කාබන් මොනොක්සයිඩ් කියන්නේ CO. කාබනේට් කියන්නේ අයනයක්, ඍණ අයනයක්. ඍණ අයන කියලා අපි හඳුන්වන්නේ. කාබනේට් කියන්නේ CO3 2-. දරුවනේ මෙතන PDF එකේ එච්චර ලියන්න බෑ. උනාට මම සරලව පෙන්නන්නම් CO3 2-. okay CO3 2- මෙන්න මෙහෙම CO3 2-. okay කාබනේට්. බයිකාබනේට් කියන්නේ HCO3-. okay HCO3- මේක අයනය. කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවනේ CO2 නේ. කාබන් මොනොක්සයිඩ් කියන්නේ CO gas. ඔන්නව තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය කාණ්ඩ හතර. මේ හතරෙම කාබන් තියෙනවා. හැබැයි ඒවා කාබනික සංයෝග. ඕවා අහන හොඳ. ඉතින් ඕවා මනසට දාගෙන යන පාඩම් කරගෙන යන මේ මගේ ක්ලාස් එකේ මට ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන එකම දේ සයන්ස් කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි. එහෙනම් මේ මම උගන්වන වෙලාවෙම දරුවනේ පාඩම් කරගෙන යන්න. මනසට දාගෙන යන්න. 100% අවධානයෙන් ඉන්න වෙන මුකුත් හිතන්න එපා. කෑම ගැනද කවුරු හරි ඊළඟට ගෙදරට එනවද හෙට මොනවද කරන්නේ ඒවා අදාළ නැහැ. අංක 1 ඔයගොල්ලෝ පන්තියක ඉන්නවා නම් ඒකේ 100% ගුරුවරයා කෙරෙහි අවධානය දෙන්න. එතකොට තමයි ඔයගොල්ලෝ පාඩම් කරන දේ මනසට යන්නේ. හරිනේ? එහෙනම් වැඩ ටික හරියට කරගන්න, හරියට නෝට් එක ලියාගෙන ලස්සනට අර නෝට් එකේ ෆොටෝස් එවන්න පාඩම් කරගෙන යන්න මේ වෙලාවේ. අයි පස්සට තියන්න එපා. මේවා ඉතින් ලොකු දේවල් නෙමෙයි නේද? ඔයගොල්ලෝ ඒ වෙලාවේ මනසට දාතේ. හරි දැන් මට කියන්නේ කාබනික සංයෝගය කාබනික සංයෝග වල නිර්වචන කාබනික සංයෝග කිව්ව මොනවටද කියන්න ඕනේ දැන් ඉතින් කට්ටිය. කියන්නකෝ කාබනික සංයෝග කිව්ව මොනවටද? කියන්නේ. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග. සරලයි. කාබන් මූලද්‍රව්‍යයක් විදිහට අඩංගු සංයෝග වලට තමයි අපි කිව්වේ කාබනික සංයෝග. අකාබනික සංයෝග කිව්වේ මොකද්ද? මොනවටද? අකාබනික සංයෝග කිව්වේ මොනවටද? කාබන් මූලද්‍රව්‍යයක් විදිහට නොමැති සංයෝග. මට දැන් කියන්න මේවා මේ කියන්න මාත් එක්ක දුවේ පුතේ. එතකොට තමයි මනසට යන්නේ මතකෙ හිටින්නේ. ඔව්. හරි. කාබනික සංයෝග නොවන හැබැයි කාබන් අන්තර්ගත මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. ඒකට කියන්නේ අය ඔය ප්‍රැක්ටිස් එකට මම මේ කියවන්නේ. කියන්න. කියන්න බලන්න හතර කියන්න වල පුළුවන්. අපි කියන්න. කාබන් ඩයොක්සයිඩ්
මොනවද හදන්නේ? carbon dioxide, carbon monoxide, carbonate, bicarbonate. බයිකාබනේට්. හරි. අපි නෝට් එක ලියා ගමු. ලියන්න ඕනෙම. සජීවී සෛල එනම් සජීවී පදාර්ථය නිර්මාණය වී ඇත්තේ සජීවී සෛල එනම් සජීවී පදාර්ථය නිර්මාණය වී ඇත්තේ සජීවී පදාර්ථය නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන රසායනික සංයෝග කාණ්ඩ දෙකකින්. 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 රසායනික සංයෝග කාණ්ඩ දෙකකින්. අංක 1 ලියන්න දුවේ පුතේ. අංක 1 ලියන්න කාබනික සංයෝග. අංක 2 දාන්න අකාබනික සංයෝග. අංක 1 කාබනික සංයෝග, අංක 2 අකාබනික සංයෝග. කාබනික සංයෝග අංක 2 අකාබනික සංයෝග. ඊළඟට ලියන්න කාබනික සංයෝග කියලා ආයින් නෝට් එකේ දාගන්න. කාබනික සංයෝග කියලා ඒක නිර්වචනය අපි ලියා ගමු. ඉරක් ගහලා ලියන්න. කාබන් මූලද්‍රව්‍ය අඩංගු වන සංයෝග වේ. කාබන් මූලද්‍රව්‍ය අඩංගු වන සංයෝග වේ. කාබනික සංයෝගය කියන්නේ කාබන් මූලද්‍රව්‍ය අඩංගු වන සංයෝග වේ. දෙවෙනි එක අකාබනික සංයෝග. ඉරක් ගහලා ලියන්න. කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග. මහ ලොකු දේවල් නෙමෙයි. කාබන් තියෙනවා නම් කාබනිකයි. කාබන් නැත්නම් කාබනිකයි. කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග වේ. කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග වේ. අඩංගු නොවන සංයෝග වේ. ඊළඟට දරුවනේ මේ පොයින්ට් එක හයිලයිට් කරලා ලියා ගන්න. මට හිතෙනවා මේක මේ ගමන විභාගයේ අහන ප්‍රශ්නයක් වෙයි. එහෙනම් හයිලයිට් කරන්න. මේ ගමන ඇහුනේ නැතිනොත් ඕගොල්ලෝ ගමන අහන්න තියෙන සම්භාව්‍යතාව ගොඩක් වැඩි. ලියා ගන්න. කාබන් අන්තර්ගත වූද කාබනික සංයෝග ගණයට කාබන් අන්තර්ගත වූද කාබනික සංයෝග ගණයට අයත් නොවන මූලද්‍රව්‍ය වන්නේ. කාබන් අන්තර්ගත වූද කාබනික සංයෝග ගණයට කාබනික සංයෝග ගණයට අයත් කාබනික සංයෝග ගණයට අයත් නොවන මූලද්‍රව්‍ය වන්නේ. කාබනික සංයෝග ගණයට අයත් නොවන මූලද්‍රව්‍ය වන්නේ. අයත් නොවන මූලද්‍රව්‍ය වන්නේ. ලියා ගන්න දුවේ පුතේ. මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. එන්න පළවෙනි එක කාබන් ඩයොක්සයිඩ්, CO2, CO2, කාබන් ඩයොක්සයිඩ් CO2. දෙවෙනි එක කාබන් මොනොක්සයිඩ් CO, කාබන් මොනොක්සයිඩ් CO, කාබන් මොනොක්සයිඩ් CO, කාබනේට් CO3 2- මේක තියෙන කාබනේට් CO3 2- carbonate. CO3 2- carbonate. ඊළඟ එක bicarbonate HCO3-. bicarbonate කියලා යන HCO3-. HCO3-. ඔය තමයි මූලද්‍රව්‍ය ටික. ඒක කොටසත් ඉවරයි. okay carbon dioxide, carbon monoxide, bicarbonate සහ bicarbonate. ඔය ටික තමයි මූලද්‍රව්‍ය ටික. ඊළඟට තමයි මේ පාඩමේ වැදගත්ම කොටසට එන්නේ. එතකොට අපි ඉගෙන ගන්නේ මූලිකව මේකේ කාබනික සංයෝග පිළිබඳව. හරිද? කාබනික සංයෝග දුවේ පුතේ අපිට කාණ්ඩ හතරකට බෙදන්න පුළුවන්. ඒව ගැන තමයි අපි ඊළඟට අධ්‍යයනය කරන්නේ. ඒව තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියෂ්ටික අම්ල. මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියෂ්ටික අම්ල. ලියා ගන්න. ඊට පස්සේ අපි ඔය හතර වෙන වෙනම අධ්‍යයනය කරන්නේ. සජීවී පදාර්ථයේ මූලික කාබනික සංයෝග වර්ග වන්නේ. සජීවී පදාර්ථයේ මූලික කාබනික සංයෝග වර්ග වන්නේ. මූලික කාබනික සංයෝග වර්ග වන්නේ
මූලික කාබනික සංයෝග වර්ග වන්නේ ලියන්න කාබෝහයිඩ්‍රේට් අංක 1. දෙක ප්‍රෝටීන්. 3 ලිපිඩ. 4 නියුක්ලියික් අම්ල. මේකටම කියන දුද්දේ නියෂ්ටික අම්ල. නියුක්ලියික් අම්ල සහ නියෂ්ටික අම්ල. නියුක්ලියික් අම්ල නැත්නම් නියෂ්ටික අම්ල කියලා අපි කියනවා. මෙතෙන්ට වෙනවා මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් අහන්න. මේ ටික ඔක්කොම ක්ලියර් නේද දැනට? හරි ක්ලියර් නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න. ඉෂ්කක් නෑ. ඕකේ. හරි. ඕකේ. හරි නේද? හරි. ඊළඟට අපි ලියාගමු. ඊළඟට මීට අමතරව දැන් අපි මේ මූලික කාබනික සංයෝග හතර ගැන ඊළඟට වෙන වෙනම අධ්‍යයනය කරමු. ඊළඟ අපි දෙය තමයි මීට අමතරව සජීවි පදාර්ථයේ විටමින්ද කාබනික සංයෝග. විටමින් කියන එක තියෙන කාබනික සංයෝග. විටමින්ද කාබනික සංයෝග. විටමින්ද කාබනික සංයෝගය. විටමින්ද කාබනික සංයෝගය. හරි පුතා. අපි නෝට් එක වේගය වැඩි කියලා තියෙනවා. මම හරි කිමිට කියන්න විටමින්ද කාබනික සංයෝගය. විටමින්ද කාබනික සංයෝගය. හරි නේද? විටමින්ද කාබනික සංයෝගය. වැදගත්. ඒක ලියා ගන්න. විටමින් කියන්නේ මෙතන අපි හිතන්නේ ළමයිගෙන් කෙලින්ම MCQ එකකට ඇහුවොත් විටමින් කාබනික සංයෝගයක්ද අකාබනික සංයෝගයක්ද කියලා ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ. ඒකට අපි අවබෝධ කරගන්න ඕනේ ප්‍රධාන කාබනික සංයෝග හතරක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මොනවාද? ලිපිඩ සහ නියෂ්ටික අම්ල. ඒකට අමතරව විටමින් කියන එකත් අපි ඉස්සරහට මේක අධ්‍යයනය කරනවා. ඒ විටමිනුත් කාබනික සංයෝග වර්ගයක්. කාබනික සංයෝග වර්ගයක්. ඊළඟට අපි ලියාගමු දරුවනේ ඊළඟ පොයින්ට් එක. හරි. මේක වැඩි නම් කියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. මෙම කාබනික සංයෝගවලට අමතරව මෙම කාබනික පොයින්ට්ස් විදිහට ලියාගෙන යන්න. ලොකු ඡේද ලියන්න යන්න එපා. මෙම කාබනික සංයෝගවලට අමතරව ජලය, khනිජ ලවණ එකට ලියන්න. ජලය පළවෙනි එක, දෙවෙනි එක khනිජ ලවණ, වායු වර්ග තුන්වෙනි එක වායු වර්ග. ජලය, khනිජ ලවණ, වායු වර්ග. ජලය, khනිජ ලවණ, වායු වර්ග. අකාබනික සංයෝග වේ. 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 ඒකත් විතරනේ. එතකොට මේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග හතර දුවේ පුතේ ඒවා අපි අධ්‍යයනය කරනවා වෙනම. ඊට අමතරව අපි දැනගන්න ඕනේ විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. හැබැයි මෙතන ජලය, khනිජ ලවණ සහ වායු වර්ග කියන්නේ අකාබනික සංයෝග විශේෂ. ඒවා කාබනික සංයෝග නෙමෙයි. ඒවා අකාබනික සංයෝග කියලා අපි අධ්‍යයනය කරන්නේ. හරි. අපි ඊළඟට එනවා මේකේ වෙන වෙනම මූලද්‍රව්‍ය, ඒ කියන්නේ කාබනික සංයෝග වර්ග අධ්‍යයනය කරන්න. පළවෙනි අනුමාත්‍රිකාව දාගන්න. කාබෝහයිඩ්‍රේට්. නේද? හරි දරුවනේ දැන් මගේ 11 වසරේ පන්තියේ සැලකිය යුතු ප්‍රමාණයක් අද දවසේ එනවා කිව්වා. ඒ කියන්නේ මේ පන්තියට සහභාගී වෙයි. උනට අද මම ෆස්ට් ඩේ එක කරන හින්දා ඒගොල්ලන්ට එන්න කිව්වේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ ටික දාගෙන යන්න. ඒතකොට ඊළඟ දවසේ ඉඳන් මේකට ඒ කට්ටියත් සහභාගී වීම නිසා ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් ඔයගොල්ලෝ අද දවසේ මම පැය එකමාරකින් වගේ ඔයගොල්ලන්ට මේ කරුණු ටික කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ෆ්‍රී කරන ක්ලාස් එකනේ අද. එතකොට මේ විදිහට මේ ටික කන්සෙප්ට් එකක් විදිහට ඔයගොල්ලෝ මනසට දාගන්න පුළුවන්ද? මේ ප්‍රෝග්‍රස් එකට යන්න පුළුවන්ද කියන එක. ඉතින් අද මගේ පරමාර්ථය උනේ ඔයගොල්ලන්ට මේ ක්ලාස් එක තුල කරන්නේ මොන වගේ වැඩපිළිවෙලක්ද, කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ සහ
මම මේ කරන ඒවා ඔයගොල්ලන්ට කොහොමද අවබෝධ වෙන්නේ කියන එක තේරුම් ගන්න. හරි අපි ලියාගමුකෝ ඊළඟ මූලධර්ම ඊළඟ සංයෝග කාණ්ඩයේ ලියන කාබෝහයිඩ්‍රේට්. දැන් අපි කලින් ඉගෙන ගත්ත කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ඊළ කොටස් දෙකයි. ඒකේ කාබනික සංයෝග කියන්නේ මොකද්ද? කාබන් තියෙන සංයෝගයක කොටස් හතරයි ප්‍රධාන වශයෙන්. ඒ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ් සහ නියෂ්ටික අම්ල. ඒකේ පළවෙනි කෙනා තමයි කාබෝහයිඩ්‍රේට්. එයා ගැන තමයි මේ අධ්‍යයනය කරන්නේ. කාබෝහයිඩ්‍රේට්. ගොඩාක්ම වැදගත්. කියන්නේ අපි මේ ඉගෙන ගන්න කාබනික සංයෝග වර්ග හතරෙන් වැදගත්ම කට්ටිය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. හරි තේරුම් ගමුකෝ කාබෝහයිඩ්‍රේට්. හොඳ මාතෘකාවකට ඇවිල්ලා. මේ කාබෝහයිඩ්‍රේට් අපි කියවල බලමු නෝට් එක ඊට පස්සේ මම ඔයගොල්ලෝ එක්ස්ප්ලেইন කරන්න විස්තර කරන්න. පළවෙනි එක තමයි පෘථුවියේ මතු පිට ඇති වඩාත්ම සුලභ කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් වේ. කාබනික සංයෝග දන්නවනේ අපි නේද? කාබන් තියෙන ඒවා තමයි කාබනික සංයෝග. ඒ කාබනික සංයෝග දැන් අපි කියවන දැන් හතරක් කතා කරලා ඊට අමතරව විටමිනුත් තියෙනවා. මොනවද හතර? මතකෙට දාගන්න. මේ වෙලාවෙම පාඩම් කරගන්න. ඒකයි මම එකම දේ කීප වරක් මේ රිවයිස් කරන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියෂ්ටික අම්ල. ඊට අමතරව මම කියුවා මොකද්ද? විටමිනුත් කාබනික සංයෝග. අකාබනික සංයෝග කීපයක් කියමු මොනවද? වායු වර්ග, අංජලවන ඒ වුණාද අකාබනික සංයෝග. ජලය ඒ ඔක්කොම අකාබනික. හරි. ඒ කාබනික සංයෝග අපි හතරක් කතා කරා ඊට අමතරව විටමින් කිව්වා. ඒ ඔක්කොගෙම වඩාත්ම සුවල අපි දන්නවා නේද? සුලභයි කියන්නේ වැඩියෙන්ම හම්බ වෙනවා. කියන්නේ නිතර නිතර හම්බ වෙනවා. වඩාත්ම සුලභ කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට්. ඒ තමයි අපිට වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ. ඒවා හරිත ශාක විසින් සිදු කරන ලබන ප්‍රභා සංශ්ලේෂණ නම් ක්‍රියාවලිය නිපද වේ. ඔයගොල්ලෝ 11 වසරේ තාවට පස්සේ අපි ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය ගැන. ප්‍රභා සංශ්ලේෂණය ගැන ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ කාබෝහයිඩ්‍රේට් කියන දේ නිර්මාණය වෙන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් දුවේකුතේ අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අවශ්‍යයි. ඒක ඉරු එළිය අරගෙන හරිත ප්‍රද තුලදී ග්ලූකෝස් හා ඔක්සිජන් හදන ග්ලූකෝස් තමයි අපේ ප්‍රභා සංශ්ලේෂණයේදී කියන කාබෝහයිඩ්‍රේට් විශේෂය. එදිනදා ජීවිතයේදී ආහාරයට ගන්න අල, බතල, දාන්න, සීනි පිටි ආදී කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. ගොඩක් වැදගත්. මොකද මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි වඩාත්ම සුලභ කාබනික සංයෝග වර්ගය කුමක්ද කියලා. ඒකට උත්තරේ කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ අහන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් සාලින් සමන්විත නැත්නම් කාබෝහයිඩ්‍රේට් පවතින ප්‍රධාන ආහාර වන්නේ මොනවාද කියලා. සරල දේවල් නේ අපි කියන්නේ පිටි කියලා කියන්නේ. අලවල පිටි තියෙනවා, පිෂ්ඨය තියෙනවා කියලා කියනවා නේද? අල, බතල, ධාන්‍ය වල, සීනි වල තියෙන පිෂ්ඨය. පිටි ආදී කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරවලට උදාහරණ. ඊළඟට දරුවනේ මේ මූලද්‍රව්‍ය සංයුතය කියන ගොඩාක් වැදගත්. අපි ගොඩාක් වෙලාවට MCQ ප්‍රශ්න වල නිර්මාණය කරන්න මේ කොටස ඔයගොල්ලෝ අදාළ කරගන්නවා. බලන්න කාබනික සංයෝග කියන්නේ කාබන් තියෙනවා. ඒතකොට මේක ඊට අමතරව කාබන් වලට අමතරව හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒතකොට කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතය හවුවොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒකේ ඊළඟ පොයින්ට් එක තමයි මේකේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය දෙකට. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය දෙකට එකයි මේගොල්ලෝ පුතේ දුවේ. මේකට පොදු සූත්‍රයකුත් දීලා තිනවා CxH2O. මේක බලන්නකෝ CX කියන්නේ කිසියම් සංඛ්‍යාවක් x අඤ්ඤාත පදයක් නෙන්නේ මැට්ස්ලා අපි කරන්නේ. දන්න පදක් තියෙනවා නොදන්න පදක් තියෙනවා. මේ x කියන්නේ දන්නේ නැති පදයක්. H2O y. එතකොට y ගෙන් තමයි මේ දෙකම වැඩි වෙන්නේ. y කියන්නේ නොදන්නා පදයක්. එතන බලන්න y කියන එක හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. එතකොට මෙතන y කියන්නේ දෙක කියලා හිතන්නකෝ. එතකොට හයිඩ්‍රජන් කීයක් එනවද? දෙක දෙකෙන් වැඩි වෙලා 4යි. ඔක්සිජන් වලට දෙකයි. හයිඩ්‍රජන් y කියන්නේ එකයි කියලා ගත්තොත් හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. හැමතිස්සෙම මේ y කියන පදේ මේ දෙකම වැඩි වෙනවා, ಗುಣ වෙනවා. වරහන් වලින් තියෙනකොට ඔයගොල්ලෝ දන්නවද නේද? වරහනෙන් ಗುಣ වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ හැම එකේම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාත දෙකකින් ඕවා තමයි අහන්නේ. මූලද්‍රව්‍ය සංයුතිය අහනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කාබනික නම් අනිවාර්යෙන් කාබන් තියෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. පොදු සූත්‍රය තමයි CxH2O. හරිද? ඔයගොල්ලන් ක්ලියර්ද? I explain කරන්න ඕනේද? පුතා තේරුණා නේද? හරිද? කියන්නකෝ දරුවනේ. I කියන්න ඕන නම් මම කියන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ක්ලියර් නේද? දෙන්නටම තේරුණා නේද? හරිද? අයෝදේදුව ඔයාගේ මයික් එක අන්මියුට් කරලා කිව්වට මට හරියට ඇහෙන්නේ නැහැ. මම කිෂ්ව එකක්ද දන්නේ හරි. තේරුණා කියලා හිතනවා. මොකක් හරි දාන්න ඕන chat එකට දාන්න නැත්නම් අන්මියුට් කරලා අහන්න. it's okay. no offense with me. හරි. අපි මුලින් ලියාගමු දුවේ පුතේ. ලියන්න. කාබනික සංයෝග අතරින් වඩාත්ම සුලභ
කාබනික සංයෝග අතරින් වඩාත්ම සුලභ. කාබනික සංයෝග අතරින් වඩාත්ම සුලභ. කාබනික සංයෝග අතරින් වඩාත්ම සුලභ කාබනික සංයෝගය වන්නේ වඩාත්ම සුලභ කාබනික සංයෝගය වන්නේ කාබෝහයිඩ්‍රේට්ය. කාබෝහයිඩ්‍රේට්. හරි මේකට එනවා කියපු දරුවෝ දෙන්නෙක්ම මේ මැසේජ් කරලා තියෙනවා කරන්ට් ගිහිලා තියෙනවා ලැප්ටොප් එක ඔෆ් වෙලා කියලා. හරි ඒ හින්දා අපි රෙකෝඩින් එක දානවනේ කිසි එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊළඟ දවසේ එතකොට ජොයින් වෙයි. ඊළඟ පොයින්ට් එක දාන්න. ඊළඟ පොයින්ට් එක දාන්න. හරි මම තාම නෝට් එක කියවනවා වේගය වැඩි නෑ නේද? දැන් ෂේප් නේද? ලියා ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට වේගය වැඩි නම් කියන්න. ඊළඟට ලියන්න. කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය වන ප්‍රධානතම යාන්ත්‍රණය වන්නේ. මේ ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය වන ප්‍රධානතම කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය වන ප්‍රධානතම යාන්ත්‍රණය වන්නේ ප්‍රභා සංශ්ලේෂණයයි. ප්‍රභා සංශ්ලේෂණයයි. කාබෝහයිඩ්‍රේට නිෂ්පාදනය වන ප්‍රධානතම යාන්ත්‍රණය වන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟ පොයින්ට් එක දාන්න. ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟ පොයින්ට් එක. කාබෝහයිඩ්‍රේට බහුල ආහාර වන්නේ 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 ලියාගන්න පළවෙනි එක අල බතල ධාන්‍ය අල බතල ධාන්‍ය චීනි පිටි ආදියයි. චීනි පිටි ආදිය. චීනි පිටි ආදිය. ඊළඟ පොයින්ට් එක දාගන්න. ඊළඟ එක මේ වැදගත් මේවා පොයින්ට් අවුට් කරගන්නේ පොයින්ට්ස් ඉදිරියට ලියාගන්න. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය ලියන්න. කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය ලියන්න දුවේ පුතේ. කාබන් පළවෙනි එක කාබන් C. අරහන් ඇතුළේ දාන C කියන කාබන් කියන්නේ C. කාබන්. ඊළඟ එක හයිඩ්‍රජන් H. කාබන් C හයිඩ්‍රජන් H. තුන්වෙනි එක ඔක්සිජන්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. CHO කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒ තුන තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය. හරි. ඊළඟට දරුවනේ ඊළඟ පොයින්ට් එක දාමු. මේකේ අනුපාතය විභාගයට ගොඩාක් වෙලාවට අහලා දෙනවා. ඒක කියන්න කාබන් නියුදයි. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් හා ඔක්සිජන් මූලද්‍රව්‍ය
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය අනුපාතය වන්නේ මූලද්‍රව්‍ය අනුපාතය වන්නේ 2:1 කාබෝහයිඩ්‍රේට වල කාබන් සහ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය අනුපාතය වන්නේ 2:1 2:1 ඊළඟ පොයින්ට් එක ලියන්න පොයින්ට්ස් විදිහට දරුවනේ නෝට් එක ලියා ගන්න ඊළඟ එක කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ලියන්න CxH2OY මෙතන මේ තියෙන්නේ පින්තූර CxH2OY කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ලියන්න CxH2OY 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 ඒකෙන් තමයි හැදලා තියෙන්නේ CxH2OY හරි ඒ කොටසත් ඕකේ අපි යමු අලුත් කොටසට ඊළඟට ඒ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය දරු මාත් එක්ක කියවන්න එහෙමම කාබෝහයිඩ්‍රේට් අපි වර්ගීකරණය කරද්දී ප්‍රධාන කාණ්ඩ 3කට අපි වර්ගීකරණය කරනවා දැන් අපි මේ ඉගෙන ගන්නේ කාබනික සංයෝග කාණ්ඩ අතරින් ප්‍රධානම කෙනෙක් කාබෝහයිඩ්‍රේට් ඒ හින්දා තමයි එයා ගැන මෙච්චර ගැඹුරින් අධ්‍යයනය කරන්නේ කාබෝහයිඩ්‍රේට් අපිට කාණ්ඩ 3කට බෙදත හැකි ඒ මොනවාද මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් දුවේ පුතේ ඕනම කෙනෙක් හැදිලා තියෙන තැනුම් ඒකකයක් තියෙනවා ජීවයේ තැනුම් ඒකකය මොකද්ද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ජීවයේ තැනුම ඒ කියන්නේ මේ ජීවය අපි සතුන් ශාක අපි හැදිලා තියෙන තැනුම් මේක ඒ කියන්නේ අපිව පොඩි කොටස් වල කැඩුවොත් අවසානයේදී ඉතුරු වෙන එක්කිනාට අවසානයේ ඉතුරු වෙන පොයින්ට් එකට තමයි අපි කියන්නේ ජීවයේ තැනුම. يعني පොඩි කොටස් වලට කියනවා අන්තිමට ඉතුරු වෙන පොඩිම කෙනා. ඒ කියන්නේ අනියෙන් සිටිය හැකි කුඩාම කෙනා. නැත්නම් තැනුමේ ඒකකය. අපි හැදිලා තියෙන පොඩිම ඒකකය මොකක්ද? ජීවයේ තැනුම ඒකකය මොකද්ද? සෛලය. අපි පොඩි කොටස් වලට කියනොත් අන්තිමම තියෙන පොඩිම ඒකකය තමයි සෛලය. සෛලය හැදිලා තියෙන්නේ සෛලීය ද්‍රව්‍ය වලින්. හැබැයි සෛලීය ද්‍රව්‍ය වල තැනුම තමයි අපි පදාර්ථයේ තැනුම ඒකකයේ විදිහට අපි සලකන්නේ සෛලය. මේ අපේ ජීවයේ තැනුම ඒකකය කියන සෛලය පදාර්ථයේ තැනුම ඒකකය කිව්වොත් මොකද? ජීවය කියන්නේ ජීවීන් විතරනේ. පදාර්ථය කියන්නේ ජීවීනුත් අයිති, මෙයා ජීවීනුත් අයිති. අපිට පරිසරයත් අයිති. ජීවීන් සහ ජීවීන්ගේ සමානත මේ සමස්ත පදාර්ථයේ තැනුම් ඒකකය තමයි මොකද්ද? කුඩාම ඒකකය පරමාණු. ඔය මතක තියාගන්න විභාගයට අහනවා ස්ට්‍රක්චර්ඩ් වල ජීවයේ තැනුම් ඒකකය සෛලයයි පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණු. ඒ වගේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ ලොකු අණුවක්. කාබෝහයිඩ්‍රේට් අණු කුඩා කොටස් වල කැඩුවොත් ලැබෙන පොඩිම ඒකකය නැත්නම් තැනුම් ඒකකය තමයි මොනොසැකරයිඩ්. ඔය මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන එක්කෙනා තමයි නමේම තියෙන මොනෝ කියන්නේ එකයි. ඩයි කියන්නේ දෙකයිනේ ඩයි. ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන සංයුග. පොලි කියන්නේ ගොඩක් මොනොසැකරයිඩ් කියන්නේ එකයි. අනිම එක්කෙනා කුඩාම එක්කෙනා. ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදෙන කියන්නේ. පොලිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් දෙකකට වඩා එකතු වෙලා හැදෙන. පොලිනේ පොලිසැකරයිඩ්. ඒක සමහර වෙලාවට 1000ක් තියෙන්න පුළුවන් 2000ක් තියෙන්න පුළුවන් මිලියනයක් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම පොලිසැකරයිඩ්. අනිත් එක්කෙනෙක් නම් මොනොසැකරයිඩ් දෙකක් එකතු වුණාම ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් දෙකකට වඩා වැඩියෙන් එකතු වුණාම ඒවට කියනවා පොලිසැකරයිඩ්. උදාහරණයක් අපි මතක තියාගන්න ඕනේ. මොනොසැකරයිඩ් වලට ප්‍රධාන උදාහරණ තුනක් තියෙනවා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් හා ගැලැක්ටෝස්. ග්ලූකෝස් කියන්නේ සරල මේක. අපි අර කන්නේ නේද බඩගින්නක. ඒ කියන්නේ මෙහෙම හිතන්න ස්පෝර්ට් මීට් එකේ එහෙම දිව්වට පස්සේ දෙනවා නේද ග්ලූකෝස් කන්නේ. ඒ ෂණිකව දෙහයට ශක්තිය ලැබෙන මොකද ඒක තවදුරටත් ජීර්ණය කරන්න ඕනේ නැහැ. සරලද මේක කිය. අපි ආහාරයට ගත්ත ගමන් කෙලින්ම රුධිරයට අවශෝෂණය වෙනවා. නැත්නම් අපි පාන් කෑල්ලක් හරි බත් එකක් හරි කෑවොත් ඒක අවශෝෂණය වෙන ජීර්ණය වෙලා අවශෝෂණය වෙන පැය 4ක්.
ඒවා දිව්වට පස්සේ පැය 4කින් 5කින් ශක්තිය ලැබිලා වැඩක් නැහැ නේ. දිව්වම අපි ශක්තිය හානි වෙනවා. ඒක ඒ වෙලාවේ ෂණිකව ලැබෙන්න ඕනේ. ඒක තමයි ස්පෝර්ට් මීට් එකේ දිව්ව ගමන් අපිට ග්ලූකෝස් ටිකක් දෙනවා. ෂණිකව ශක්තිය ලබනවා. මොනොසැකරයිඩ් කොටස් තුනයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් අපි ඉස්සරහට වෙන වෙනම මේවා ඉගෙන ගන්නවා. ඩයිසැකරයිඩ් කියන්නේ දුවේ පුතේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදෙන එක නේ. ඩයිසැකරයිඩ් වර්ග තුනයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් අපි ඊළඟට ඉගෙන ගන්නවා. ඩයිසැකරයිඩ් පාපුකායටදී මෝල්ටෝස් හැදලා තියෙන්නේ කොහොමද? සුක්‍රෝස් හැදලා තියෙන්නේ කොහොමද? ලැක්ටෝස් හැදලා තියෙන්නේ කොහොමද කියලා දැනට නම් ටික මතක තියාගන්න. කියනයි මොනොසැකරයිඩ් වලට උදාහරණ තුන කියන්න. අන්මියුට් කරලා කියන්න ඕගොල්ලෝ පුළුවන්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, galactose. Very good. ඔය තියෙන්නේ ඔන්න ඔක තමයි ඕනේ. glucose, fructose, galactose. මම කියන්නේ ඩයිසැකරයිඩ් වර්ග තුන. ඉක්මනට කියන්න. maltose, sucrose, lactose. lactose. maltose, sucrose හා lactose. පොලිසැකරයිඩ් වර්ග තුන. ඕවා අහන විභාගයට උදාහරණ කියාගෙන යන්න. හිස්ටය, Cellulose, glycogen. හිස්ටය, cellulose, glycogen. Very good. ඔය තියෙන්නේ නියමයි. අපි ලියාගෙන ඉමු නේද? ලියන්න දුවේ පුතේ වර්ගීකරණය මේක ලියාගමු. කාබෝහයිඩ්‍රේට් කියලා කොටස් තුනකට බෙදන්න මේ රූපේ තියෙන විදිහට. කාබෝහයිඩ්‍රේට් කියලා කොටස් තුනකට බෙදන්න. පළවෙනි එක මොනොසැකරයිඩ්, නැත්නම් ඩයිසැකරයිඩ්, මොනේ පොලිසැකරයිඩ්. මොනෝ ඩයි පොලි. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් යටතේ ලියන්න ප්‍රධාන තුනයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඉක්මනින් ලියාගන්න. glucose, fructose, galactose. Glucose, fructose, galactose. මොනොසැකරයිඩ් වර්ග තුන. glucose, fructose, galactose. මොනොසැකරයිඩ් වර්ග තුන. glucose, fructose, galactose. මොනොසැකරයිඩ් වර්ග තුනයි glucose, fructose, galactose. මොනොසැකරයිඩ් වර්ග තුන. ඊළඟට ලියන්නේ ඩයිසැකරයිඩ් යටතේ ඒකේ වර්ග තුනයි maltose, sucrose, lactose. maltose, sucrose, lactose. maltose, sucrose හා lactose. maltose, sucrose හා lactose. අවසානයේටම ලියමු දුවේ පොතේ පොලිසැකරයිඩ් යන පොලිසැකරයිඩ් වර්ග තුන. cellulose, glycogen. හරි. දුවලගේ පුතාලගේ පැතිවල එම කරන්ට් එක ගිහින් නෑ නේද? මේ දරුවෝ තුන් දෙනෙක්ම දාලා තියෙන කරන්ට් එක ගිහින් කියලා මේ දැන් ජොයින් වෙච්ච කෙනෙකුත් ලෙෆ්ට් වෙලා අනිවාර්යයෙන් අප නොඇති මං හිතන්නේ නේද? හරි. ඊළඟට දුවේ පුතේ අපි ආයි මේක එක සාධක අධ්‍යයනය කරන්නේ අනුමාත්‍රකාව දාගන්න මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. යන්න මොනොසැකරයිඩ්. 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 හරි. දැන් අපි මේක ගැන අධ්‍යයනය කරන්න යන්නේ ඒ වුණාට ඊට ගන්න කලින් අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු නේද? කාබෝහයිඩ්‍රේට් කොහොමද? ඒකේ මුල් ද්‍රව්‍ය සංයුතිය කොහොමද තියෙන්නේ? ඒක කොහොමද අපි හඳුනාගන්නේ කියලා. පොඩ්ඩක් ඊට කලින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට ඇහෙනවද දුවේපතේ මම කියන එක? ස්ක්‍රීන් එකත් පේනව නේද? පේනවද? දෙන්නගෙන් කවුරු හරි දාන්නකෝ මැසේජ් එකක්. පේනවද? ඕකේ. හරි. අපි පොඩ්ඩක් බලමු කාබෝහයිඩ්‍රේට් ගැන. අධ්‍යය ඇහෙනවද කියලාත් කියන්න. ඕකේ. කාබෝහයිඩ්‍රේට් අපි සරලව පොඩි අවබෝධයක් ගමු මොනවද මේ කාබෝහයිඩ්‍රේට් කොහොමද ඒක තැදිලා තියෙන්නේ කියලා. හරි මෙතන මේ සරල නිර්වචනයක් තියෙනවා බලමුකෝ. ඔයගොල්ලන්ට සවුන්ඩ්ස් ඇහෙනව නේද? දෙන්නට ඇහෙනවනේ නේ? ඇහෙ නැත්තම් කියන්න. හරි okay good. Carbohydrates are one of the big three macronutrients along with protein and fat. මේ කියන්නේ දුවේ පුතේ කාබෝහයිඩ්‍රේට් තමයි ප්‍රධානම මූලද්‍රව්‍ය වර්ග තුنين ප්‍රධානම කෙනෙක්. මේකේ තියෙන කාබෝහයිඩ්‍රේට්
ප්‍රෝටීන සහ ලිපිඩ ඊළඟට තියෙන න්‍යෂ්ටික අම්ල ඔය අතරින් ප්‍රධානම කෙනෙක් තමයි කාබෝහයිඩ්‍රේට්. When you eat carbohydrate, it enters your bloodstream in a form called glucose, which is your body's preferred source of fuel. ඒ කියන්නේ අපි කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ගත්තොත් ඒක ග්ලූකෝස් බවට පත් වෙලා අපේ ශරීරය තුල මේ තියෙන එක ක්‍රියාකාරකම් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙනවා කියන එක මේ සයන්ස් වල ගොඩාක් වෙලාවට මේ අපි දෙයක් තේරුම් ගන්නදී මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් බලලා අධ්‍යයනය කරගමු. එතකොට අපි මනුස්සයන් ප්‍රමාණය සහ මතක තබා ගැනීම අපිට පහසු වෙනවා. And your brain, in fact, relies on carbohydrate for energy. මොලේ ක්‍රියාකාරීත්වයටත් කාබෝහයිඩ්‍රේට් වැදගත්. Vegetables, fruits, whole grains, and dairy products are some of the best sources of carbohydrate. මේ තියෙන්නේ එළවලු පළතුරු, ඊට පස්සේ පාන් වර්ග, කේක් වර්ග, ඊට පස්සේ cereals කියලා අපි කියන්නේ ධාන්‍ය වර්ග ඒවා තුල කාබෝහයිඩ්‍රේට් තියෙනවා කියලා. When people say that carbohydrates are bad or should be avoided, they're usually talking about sugars and refined carbohydrates. ඒගොල්ලෝ කියනවානේ දැන් අපි කියන්නේ පිටි ಜಾති වැඩි කන්න එපා මහත් වෙනවා කියලා. ඒ වුණාට ඒ විදිහට කන්න හොඳ නැත්තේ සීනි වර්ග. සීනි කියන එකත් පිෂ්ඨේම කොටසක්. කාබෝහයිඩ්‍රේට් වලට තමයි සීනියයි ඉති මතකද අපි කිව්වේ සුක්‍රෝස් එහෙම කියලා. අපි ඔය ගෙදරදී ඉදින්දා කන සීනි, සුදු සීනි තියෙනවා, දුඹුරු සීනි තියෙනවා, ඒ ඔක්කොම කාබෝහයිඩ්‍රේට් වර්ග. ඒව තමයි වැඩියෙන් කන්න හොඳ නැත්තේ. ඔය එළවලු පළතුරු, කිරි වගේ ආහාර, ධාන්‍යමය ආහාර ගන්න එක ඇඟට හොඳයි. Carbohydrates like white bread, white rice, and noodles. Limiting your intake of sugar and refined carbohydrates is generally a good idea, though, because the calories can add up quickly, and these foods don't offer much in the way of vitamins, minerals, or fiber. But you still want to give your body the carbohydrate that it needs from the better sources. එතන කියන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන පොදු හඳුන්වා දීම. ඕකේ. හරි. ඊළඟට කාබෝහයිඩ්‍රේට් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා මෙතන මේ සංකීර්ණ නිර්වචනයන් තියෙන ඉච්චර අපිට අවශ්‍ය නැහැ. අපි බලමු පොඩි සරල සංකල්පයක්. කාබෝහයිඩ්‍රේට් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. හරි. ඒක බලන්නකෝ. Hi, I'm Susan Bennett, the original voice behind the world's most famous assistant. Most people who want to get into better shape believe carbs are unhealthy. Okay, කියන්නේ carbohydrate unhealthy කියලා. සෞඛ්‍ය නැහැ කියලා, සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. It is sad to see how many people believe that a carb-cutting diet is a path to rapid weight loss. Carbs are what the body needs for energy. Without carbs, you won't be able to. ඒක කියන්නේ දුවේ පුතේ හැමෝම කියනවානේ carbohydrate වැඩි කන්න එපා කියලා. ඒ වුණාට අපේ දේහයේ ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා වැදගත් වෙන්නේ මේ carbohydrate. Burn fat, and you'll be depriving your body of the minerals and vitamins it requires to function properly. A balanced diet is all it takes to lose weight easily, quickly, and correctly. This video will discuss what are carbohydrates and what types are best for your overall well-being. What are carbs? Carbs are the fiber, sugars, and starches contained in the food you eat. Much like fat and protein, carbohydrates are a macronutrient. Macronutrients are what give the body micronutrients කියන්නේ ප්‍රධානම අපිට අවශ්‍ය පෝෂක වර්ග. Energy, with carbs being the primary source. We must eat protein, fat, and carbs since our body can't produce macronutrients on its own. There are two types of carbohydrates, complex carbs and හරි මේකෙදි මේගොල්ලෝ කාබෝහයිඩ්‍රේට් කොටස් දෙකකට බෙදුවා complex and simple. එතකොට අපිට තියෙන්නේ කොහොමද complex simple කියලා නෙමෙයි අපිට සරල වර්ගීකරණයක් තියෙන මොනවද monosaccharide, disaccharide, polysaccharide. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවද? මම පොත දැන් ෂෙයා කරලා තියෙන එක පේනව නේද? පොතේ ස්ක්‍රීන් එක. chat එකට දාන්න දුවේ පුතේ. පොත පේනව නේද ස්ක්‍රීන් එක? දැන් වීඩියෝ එකේ මම එක්සිට් වුණා. පොත තාම පේන්නේ නැත්නම් කලින් එකමද? පොත පේනවා සර්. Okay, good. හරි. අපි ලියාගමු එහෙනම් ලියන්න monosaccharide. ලියන්න දුවේ පුතේ monosaccharide. monosaccharide. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන සරලතම ආකාරය. ඒවත් මොනොසැකරයිඩ් පිළිබඳවයි. අපි ලියාගමු. ලියාගන්න ඊට පස්සේ මම විස්තර කරන්න යන්න. මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. තැනුම් ඒකකයයි.
තනුමේ. ඊළඟ පොයින්ට් එක පළවෙනි එක මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි. දෙවෙනි පොයින්ට් එක මොනොසැකරයිඩ් බොහෝ විට සරල සීනි ලෙස හඳුන්වනවා. සරලම සීනි කියලා කියන්නේ මේකට. මොනොසැකරයිඩ් බොහෝ විට සරල සීනි ලෙස හඳුන්වනවා. ඊළඟට අපි මෙයාගේ විශේෂ ලක්ෂණ ටික ලියාගෙන යමු. මේවා වැදගත් වෙනවා. විශේෂ ලක්ෂණ ලියාගෙන යන්න. මේවා ස්පටික රූපී සංයෝග වේ. අපි ඒවා ලියාගෙන යමු. ඊට පස්සේ මම විස්තර කරන්නම්. මුලින් ලියන්නකො නෝට් එක. ඒවා ස්පටික රූපී සංයෝග වේ. මේවා ස්පටික රූපී සංයෝග වේ. දරුවට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න. අන්තිම වෙනකන් ඉන්න එපා. මොන දෙයක් ක්ලැරිෆයි කරලා දෙන්නම්. මම දන්න විදිහට ඔක්කොම විස්තර කරනවා. හැබැයි තේරෙන්නේ නැත්නම් ඕනම දෙයක් අහන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා ස්පටික රූපී සංයෝග වේ පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක ජලයේ දිය වේ. ඒවල ලක්ෂණ මේ ලියන්නේ. දෙවෙනි එක ජලයේ දිය වේ. ජලයේ දිය වේ. තුන්වෙනි පොයින්ට් එක මේවා සාමාන්‍යයෙන් පැණි රසය. සාමාන්‍යයෙන් හැමෝම නෙමේ බහුතරය පැණි රසයකින්ද මේවා සාමාන්‍යයෙන් පැණි රසය. මේවා සාමාන්‍යයෙන් පැණි රසය. ඊළඟ පොයින්ට් එක දාන්න. ඉදුණු පළතුරු වල වැඩි වශයෙන් අන්තර්ගතය. 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 ඉදුණු පළතුරු වල වැඩි වශයෙන් අන්තර්ගතය වැඩි වශයෙන් තියෙනවා කියලා අපි තේරුම් ගන්නවා. වැඩි වශයෙන් අන්තර්ගතය. හරි. අද්විතයි ළඟට මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ එක එක මොනොසැකරයිඩ් වර්ගයේ පවතින ස්ථානය සහ ඒගොල්ලෝගේ පිළිබඳ වැදගත් කරුණු සටහන් කළා. මේක අපි මේ විදිහටම අධ්‍යයනය කරමු. අංක 1 දුවේ පුතේ ඔයගොල්ලෝ මොකද්ද මොනොසැකරයිඩ් කියලා අපි ලියනවා. ඊළඟට එයා පවතින ස්ථාන ලියනවා. ඊළඟට වෙනත් කරුණු. මුලින්ම මේ වගුව දාගන්නකෝ. කොටස් තුනකට බෙදලා වගුව දාන්න. තුන්වෙනි කොටසට තුන්වෙනි තීරුවට වැඩිපුර ඉඩ තියලා දාන්න. වැඩිපුර ඉඩ තියලා දාන්න. පළවෙනි එක ලියන මොනොසැකරයිඩ්, දෙවෙනි එක පවතින ස්ථාන, තුන්වෙනි එක වෙනත් කරුණු. මොනොසැකරයිඩ් පවතින ස්ථාන, තුන්වෙනි එක වෙනත් කරුණු. පවතින ස්ථාන වෙනත් කරුණු. වෙනත් කරුණු. හරි පළවෙනි මොනොසැකරයිඩ් ලියා ගන්නකෝ. පළවෙනි එක ලියා ගන්න. glucose. The glucose. Glucose අංක එක glucose. ඊළඟ එක ලියා ගමු අපි glucose කොහෙද වැඩිපුර තියෙන්නේ. මේවා නම් සරල දේවල්. glucose වැඩිපුර තියෙන්නේ ඉදුණු පළතුරු සහ මී පැණි වල නේ. පැණි රසය යවනේ. මේ පැණි සහ ඉදුණු පළතුරු. මුලින්ම කොටස් තුන දාගන්න මොනොසැකරයිඩ් වර්ගය පවතින ස්ථානයේ වෙනත් කරුණු කියලා. පළවෙනි එක තියන්න ග්ලූකෝස්, ඉදුණු පළතුරු, මී පැණි. මේ දෙකේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඉදුණු පළතුරු සහ මී පැණි. දෙවෙනි එක ඒ ගැන වැදගත් කරුණු ඒක දාන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වේ. ලියාගෙන යන්න. මම කලින් විස්තර කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධානම ඵලය තමයි ග්ලූකෝස්. ඒ අර්ථයෙන් ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් හදනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වේ. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වේ. දෙවැනි එක සෛලීය ශ්වසනයේදී බිඳ හෙලීම සිදු වේ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙනවා. ඊට පස්සේ ඒ ආහාර අපි ගත්තට පස්සේ අපේ ශ්වසනයට ඕනේනේ. අපේ සෛලීය ශ්වසනයෙන් තමයි ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. අපේ ශ්වසනයේදී අපේ ශෛලය තුළ ශ්වසනය සිද්ධ වෙනකොට ඒක බිඳ හෙලීම සිද්ධ වෙනවා.
සයිලේසසනයේදී ග්ලූකෝස් බිඳ හෙලීම සිදුවේ. සයිලේසසනයේදී ග්ලූකෝස් බිඳ හෙලීම සිදුවේ. ගොඩාක් වැදගත් දෙයක්. ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙනවා අපේ සසනයේදී බිඳ හෙලීම. අන්තිම පොයින්ට් එක දිහා දුවේ පුතේ ග්ලූකෝස් වලට අදාළව සියලුම පිෂ්ඨ සහිත ආහාර ජීර්ණයේ අවසාන ඵලය. පිෂ්ඨ සහිත දැන් අපි කියනවා ප්‍රෝටීන් අපි කියන්නේ නේද පොලිසැකරයිඩ් වර්ග ආහාරයට ගන්නවා සෙලියුලෝස් ගන්නවා කියමු ග්ලයිකෝජන් තියෙනවා ඊට පස්සේ පිෂ්ඨය කියලා සාකච්ඡා කරනවා. ඒ ඔක්කොම සරල කොටස් වල බිඳුවට පස්සේ බෙදුනහම අන්තිමට ලැබෙන කුඩාම ඒකකය තමයි ග්ලූකෝස් කියන්නේ. දෙන්න සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අවසන් ඵලය පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අවසන් ඵලය ග්ලූකෝස්. අවසන් ඵලය ග්ලූකෝස්. තේරෙනව නේද? මේ ක්‍රියන සංකීර්ණයව කුඩා කොටස් වල කැඩුවට පස්සේ ලැබෙන පුංචි මේකකය. නැත්නම් කුඩා මේකකය නැත්නම් දැනුම් මේකකය තමයි ග්ලූකෝස් කියන්නේ. හරිද? මේක පුතා නිකන් අවබෝධ කරගන්න. ඕක කිලින්ම අහන්නේ නැහැ. MCQ එකක එන්න පුළුවන් ග්ලූකෝස් ගැන. ඉතින් ඕකේ වගන්ති විදිහට එන්න පුළුවන් මේ වගේ කරුණු. ඉතින් ඒව සරල දේවල්නේ. මොකද දැනගන්න ඕන දේ ප්‍රධාන එක ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණයේ නිෂ්පාදනය වෙනවා. ග්ලූකෝස් ඊට සසනයේදී බිඳ හෙලෙනවා. ඊළඟ එක තමයි සියලුම පිෂ්ඨ සහිත ආහාර කුඩා කොටස් වල කැඩුවම ලැබෙන කුඩා මේකේ තමයි ග්ලූකෝස් කියන්නේ. දෙවෙනි එක ලියන්න දරුවනේ දෙක දෙවෙනි එක ලියන්න ෆ්‍රක්ටෝස් දෙවෙනි එක ලියන්න ෆ්‍රක්ටෝස් අපි ඒක පවතින ස්ථාන ලියාගමු. ලියන්න ඉදුණු පළතුරු මීපැණි වට්ටක්කා සහ කැරට් ඔන්න ඔය තැන් වල තමයි තියෙන්නේ. ඉදුණු පළතුරු වල අනිවාර්යයෙන් මේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් වගේ ඒවා තියෙනවා. ඉදුණු පළතුරු. ඊළඟ එක මීපැණි වල මේක අන්තර්ගතයි. මීපැණි වල. ඊළඟ එක වට්ටක්කා වල තියෙනවා. ඉදුණු පළතුරු මීපැණි වට්ටක්කා අවසාන එක කැරට්. ඔන්න ඔය වගේ ආහාර වල තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. වට්ටක්කා සහ කැරට්. ඊළඟට දෙයක් දරුවෝ ඒකේ දැන් තියෙන තැන මොනවද? ඉදුණු පළතුරු, මීපැණි, වට්ටක්කා සහ කැරට්. ඊළඟට ලියා ගන්න එයාගේ තියෙන විශේෂ කරුණු දැන් ඔය ෆ්‍රක්ටෝස් තමයි පුතා දුව මේ අපි කියන්නේ අර සීනි පළතුරු වල තියෙන සීනි පළතුරු වල එන පැණි රහ. ඒකට හේතු වෙන මේ ෆ්‍රක්ටෝස්. ලියන්න පළතුරු සීනි ලෙස හඳුන්වනවා. පළතුරු සීනි ලෙස හඳුන්වනවා. පළතුරු වල තියෙන මේක එහෙනම් අපි ඒකට කියනවා පළතුරු සීනි කියලා. හරි නේද? අපි දැන් ඉන්නේ දුවේ පුතේ ෆ්‍රක්ටෝස් වල ෆ්‍රක්ටෝස් පවතින ස්ථාන ටික අපි ලිව්වා. ඊළඟට ඒක අදාළ වෙනත් කරුණු ගැන සාකච්ඡා කරන්නේ. පළවෙනි එක පළතුරු වල තමයි මේක වැඩියෙන්ම තියෙන හින්දා ඒකට අපි කියනවා පළතුරු සීනි කියලා. ඒක යටතේ ලියන්න පළතුරු සීනි ලෙස හඳුන්වයි. ෆ්‍රක්ටෝස් වල හොඳයි. පළතුරු සීනි ලෙස හඳුන්වයි. ඒක දෙවෙනි පොයින්ට් එක. අමු පළතුරු ඉදෙන විට ඒවා තුල ෆ්‍රක්ටෝස් සෑදී. ඒ කියන්නේ අමු පළතුරු වල තියෙන ඇඹුලක් නේ. අඹ ගෙඩියක් අරගෙන බලන්නකෝ. අඹ ගෙඩිය අමුෙන් කෑවම ඇඹුල් රහයිනේ. පැණි රහක් නෑනේ. හැබැයි ඉදුණට පස්සේ තමයි ඒකේ පැණි රහ එන්නේ. ඒ කියන්නේ අමු අවස්ථාවේ ෆ්‍රක්ටෝස් නෑ. ඉදිනකොට තමයි ඔය අනිත් කාබෝහයිඩ්‍රේට් ෆ්‍රක්ටෝස් බවට කන්වර්ට් වෙන්නේ. ඒක තමයි අමු පළතුරු ඉදෙන විට ඒවා තුල ෆ්‍රක්ටෝස් සෑදී කියලා දාන්නේ. අන්තිම පොයින්ට් එක දාන්න දරුවනේ. පැණි රසින් වැඩිම සීනි වර්ගයේ මේ ඕන ඕකන අහන්න හොඳේ MCQ වල හැම අවුරුද්දකම වගේ මේකෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේකත් 2017 විතර අහලා තිබුණා. ඒ කියන්නේ සීනි වර්ග වලින් පැණි රසින් වැඩිම සීනි වර්ගය මොකක්ද කියලා. නේද? පැණි රසින් වැඩිම සීනි වර්ගය මෙය. ඒක ලියලා highlight කරන්න. ඔය අනිවාර්යෙන් එනවා උදාහරණයක්. highlight
අන්තිම එක්කෙනා ලියන්න galactose. මේකේ තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ දැන් මේ තැන අපි තුනක් සාකච්ඡා කරානේ. glucose, fructose, galactose. මේ තුنين සතුන් තුල වර්ණනට ලැබෙන්නේ මේ galactose විතරයි. glucose සහ fructose තිබ්බේ ශාක. galactose යටතේ කිරි ආහාරවල තියෙන. කිරි ආහාරවල පව. කිරි ආහාරවල පවතින අපි ඩයිසැකරයිඩ් කියලා ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ලැක්ටෝස් කියන එක. ඒ ලැක්ටෝස් කියන එක හැදිලා තියෙන්නේ මේ galactose වලින්. එන්න ලියන්න ලැක්ටෝස් ජීර්ණයේ ඵලය වේ. ලැක්ටෝස් ජීර්ණයේ ඵලය වේ. එක ඵලයක් නේ. ලැක්ටෝස් ජීර්ණය වුණාම ඵල දෙකක් හැදෙනවා. එකක් ග්ලූකෝස් අනිත් එක galactose. ඒතකොට ලැක්ටෝස් ජීර්ණයේ එක ඵලයක් තමයි මේ galactose කියන්නේ. galactose එකතු වෙලා lactose හැදෙනවා. ලැක්ටෝස් ජීර්ණයේ ඵල වේ. ඒක ඊළඟ පොයින්ට් එක දාන්න පැණි රසක් නැත. මෙන්න මේකත් highlight කරන්න. ඔවා අහන ওই විශේෂ අවස්ථානේ මොනොසැකරයිඩ් අතරින් පැණි රස නොවන එකම මොනොසැකරයිඩ් එක කුමක්ද? galactose. මොනොසැකරයිඩ් අතරින් පැණි රසින් වැඩිම මොනොසැකරයිඩ් එක කුමක්ද? fructose. මොනොසැකරයිඩ් අතරින් පළතුරු සීනි ලෙස හඳුන්වන්නේ කුමන මොනොසැකරයිඩ් එකද? පළතුරු සීනි කියන්නේ මොකද්ද? fructose. නොවහන MC කියවා. අනිවාර්යෙන් අහන ප්‍රශ්න. එතකොට මොනොසැකරයිඩ් ඉවරයි. කියන්නේ තැනුම් මේකේ පොඩ්ඩයි ඉවරයි. දැන් අපි ටික ටික පොඩ්ඩ දෙන්නෙක් එකතු වෙලා හැදෙන ඩයි පොඩ්ඩා. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් ගැන ඉගෙන ගන්න. ඩයිසැකරයිඩ් ඉවරනහම පොඩ්ඩෝ දෙකට වඩා වැඩියෙන් එන පොලි පොඩ්ඩා. පොලිසැකරයිඩ් ගැන ඉගෙන ගන්න. ඩයිසැකරයිඩ් කියලා මාතෘකාව දාන්න. ඩයිසැකරයිඩ්. බලමු මොනොසැකරයිඩ් වල ලක්ෂණ දාලා මොන හරි අපිට වීඩියෝ එකක් ගන්න පුළුවන්ද කියලා. let's see. උදාලට ස්ක්‍රීන් එක ෂෙයා කරද්දී පේනවාද කියලා පොඩ්ඩක් මට කියන්න. පේනව නේද? පේනව නේද? ඕකේ දුව. ඕකේ මොනොසැකරයිඩ් SC. අපි සරලම එකක් ගමු. සරලව කොහොමද විස්තර කරන්නේ කියලා මොනොසැකරයිඩ් වර්ග. කොහොමද දීර්ඝයක අවශ්‍ය නැහැ. අපිට දැන් සරලව දැන් තේරෙනවනේ මොනවද මොනොසැකරයිඩ් කියලා. මේකේ මේ ගොඩක් මේ මෙතෙන් තියෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් මේ තුනම සංසන්දනාත්මක වීඩියෝ එකක් තමයි තියෙන. අපි බලමු. Hi, I'm Susan Bennett, the original voice behind the world's most famous assistant. දරුවනේ චුට්ටක් මේ Hey guys, මගේ වීඩියෝ ඔඩියෝ ක්වලිටි එක අඩු වෙනවා කියලා දාලා තියෙන. ඇහෙනවනේ ඔයගොල්ලන්ට නේද? ඇහෙන්නේ නැත්නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. Okay? welcome back to my channel. In this video we will talk about what are monosaccharides, disaccharides, and polysaccharides. But before that we make sure to subscribe to our channel and turn the notification on. Monosaccharide is a single sugar monomer, which they have empirical formula of CH2O. දරුවලා පුතාලට තේරෙනවා මොනොසැකරයිඩ් නම් එකයි. single සුකෝ මොනොමර් කියලා දාලා දෙන්නේ. Monomers are small molecules in which through process of polymerization creates polymers, which then during process of hydrolysis. Monosaccharides consists of multiple hydroxyl groups and aldehyde or ketones and fructose. මේ ගැඹුරු Fruits are have the lowest amounts, with about 0.1 ආයේ තියෙන්නේ පළතුරු වල එළවලු වල ඒවා තියෙනවා. grams glucose and fructose and 100 grams. White cabbage has 1.5 grams fructose and 1.9 grams glucose when boiled. However, keep that in mind that fruits have a higher fructose content than vegetables if ඔයගොල්ලෝ මතකයි නේද අපි ෆ්‍රුක්ටෝස් කියන එක කිව්වේ පළතුරු සීනි කියලා. එතකොට අනෙක් පළතුරු වලට සාපේක්ෂව ෆ්‍රුක්ටෝස් වැඩියෙන් මේ you are fructose intolerance. Glucose has carbonyl functional group bonded at the end of the main chain. Functional group for the solutions exist structure. \alpha ring structure is the chain structure of the atom in the chain. In back and have one of together through the oxygen atom present in ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අර දෙකක් කියලා තමයි මෙතන. carbonyl functional group. The two monomers are fructose and glucose. මේ තියෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියන අණුවක් එකතු වෙලා තමයි මේ සුක්‍රෝස් කියන එක න සුක්‍රෝස් කියන එක හැදෙන්නේ. මේ ආයේ මෙයා එක මොනොසැකරයිඩයක්, මෙයා තව මොනොසැකරයිඩයක්. මේ දෙන්න එකතු වෙලා මෙන්න මේ බන්ධනයකින් බැඳිලා සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය හැදිලා.
The bond that connects these two monomers is called glycosidic linkage. This type of bonding is just for sugar to bond the two monomers together. Polysaccharides are complex ඉන්නේ පොලිසැකරයිඩ් වල. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු. sugars that is the result of bonding many monomers together. Most green plants produce polysaccharide as energy storage. It is the most common carbohydrate in human diets and is contained in large amounts in staple foods like potatoes. Note that potatoes are containing a large amount of polysaccharides of glucose. There are many polysaccharides මේ තියෙන පොලිසැකරයිඩ් වල උදාහරණ starch, පිෂ්ඨය, cellulose like that glycogen. can be found in nature, which are including starch, cellulose, Okay. and glycogen. Note that polysaccharides can be found in animals as well, such as chitin. Chitin is the exoskeleton of the insects and crustaceans. Starch. Starch is the product of the polymerization ඊළඟට මේගොල්ලෝ පොලිසැකරයිඩ් වල භාවිත ටික කියලා දෙන පිෂ්ඨය මොන මොන of the අවස්ථාවලදී glucose monosaccharide molecule. That starch are made of the polymerization of glucose. starch They also have two subpolymers, which are including amylose and amylopectin. Keep that in mind that starch is one of the important source of diet in today's society. Cellulose. Cellulose is another type වර්ගයේ පළවෙනි starch කියන පිෂ්ඨය of polysaccharide, but bondage. It gives them different properties. The conformation bonds makes them strong and fibrous structure. Only certain animals can digest which have specialized digestive tract, which are including cattle and termites. Keep in mind that, because of its rigid and fibrous spindle structure, they are used for creating cotton clothing and cell walls of plants and structural carbohydrates in trees. I hope you enjoyed the lesson. Keep in mind that ඒක තමයි මෙතන මූලික දේ. එතන අපි ඉගෙන ගත්තා වර්ගීකරණය කොහොමද ඒක අපි තේරුම් ගන්න කොහොමද කියන්නේ. හරි අපි එන ලියාගමු දරුවනේ මොනොසැකරයිඩ් ඉවරයි ඊළඟට ලියන්න ඩයිසැකරයිඩ්. ඒක යටතේ අපි ලියාගමු මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩ් සෑදේ. නමෙම තියෙනවානේ මොනොසැකරයිඩ් දෙකක් එකතු ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩ් සෑදේ. ඊළඟ පොයින්ට් එක දාන්න. ඩයිසැකරයිඩ් සෑදීමේදී ජල අණුවක් පිටේ. ඊළඟ පොයින්ට් එකට දාන්න දුවේ මේක ෆීචර්ස් මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ ඔව අහනවා අපෙන් අහන මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් අතර තියෙන සමානකම් විරුද්ධකම් ඒ කියන්නේ සමාන ලක්ෂණ මොනවද එකිනෙකට තියෙන විරුද්ධ ලක්ෂණ මොනවද ඒ වගේ දේවල් අපි හිතාගමු ඊළඟට යන්න ජලනුව පිට වේගෙන් දැම්ම ඊළඟට දාන්න ඩයිසැකරයිඩ් ස්ෆටික සාදයි ඒ කියන්නේ මොනොසැකරයිඩ් වගේම තමයි මොනොසැකරයිඩ් ස්ෆටික සාදයි දෙවෙනි එක ජලයේ ද්‍රාව්‍ය වේ. ජලයේ දිය වුණා දෙක. ජලයේ ද්‍රාව්‍ය වේ. තුන්වෙනි පොයින්ට් එක පැණි රස ස්පටික වේ. පැණි රස ස්පටික. හැමෝම පැණි රස නේ. අපි ඉගෙන ගන්නවා ඊළඟට මෙතනම තියෙනවානේ මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් කියන එක නේ ලැක්ටෝස් වැඩි පැණි රහ නැහැ කිරිවල කොහොමද පැණි රස ස්පටික වේ පැණි රස ස්පටික වේ යථා ස්පටික පැණි රස තියෙන හින්දා එතන අපිට පැණි රස ස්පටික කියන්න පුළුවන් ඊළඟට දරුවනේ මෙතන මේගොල්ලෝ පෙන්නලා තියෙනවා මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් සහ ජල අණුවක් සෑදෙනවා කියලා එතන මේ තියෙන ග්ලූකෝස් අණු මේන් දෙකක් එකතු වෙලා සුක්‍රෝස් සහ ජලය හැදෙනවා. මේක අපි ලියමු උදාහරණයකට. ඩොට් එක ලියන්න. ඒකම ලියන්න. මොනොසැකරයිඩ් ධන මොනොසැකරයිඩ් හැදෙනවා ඩයිසැකරයිඩ් ධන ජලය. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් සහ ජලය හැදෙනවා. මෙතන 2යි C6H12O6 ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක්. ඒකෙන් හැදෙනවා සුක්‍රෝස් සහ ජලය. ඒකත් නිරූපණය කරනවා. මෙතන දාන්නේ යටේ සුක්‍රෝස් මෙතන ග්ලූකෝස්
මෙතන සුක්‍රෝස් මෙතන ජලය. දෙක හැදෙන්නේ සුක්‍රෝස්. හරිද? හරි. අපි ඩයිසැකරයිඩ් ටිකත් අධ්‍යයනය කරමු. අද ආරම්භක දවසේ මම අද ඔයගොල්ලන්ට පුළුවන් තරම සාකච්ඡා කරනවා. අපි ඊළඟ දවසේ පැය දෙකක් කරන මම උපරිම try කරන්න උත්සාහ කරන්න. 8:00 ක්ලාස් එක දාන්න යන්න. 6:00ට පළවෙනි 11 වසරේ දරුවන්ට කරන ක්ලාස් එකත් 6:00ට එතකොට 8:30 10:30 ඔයගොල්ලන්ගේ ක්ලාස් එක ඉවර කරන්න පුළුවන්. ඒක වෙලා තියෙන දරුවනේ මම අර ක්ලාස් එකේ රෙකෝඩින් එකක් යනවා. ඒ රෙකෝඩින් එක zoom දාලා පොඩ්ඩක් කන්වර්ට් වෙන්න මම හැමදාම ඒගොල්ලොන්ගේ එන්නේ නැති දරුවන්ට රෙකෝඩින් එක ෂෙයා කරනවා. ඉතින් එහෙම හින්දා පොඩ්ඩක් සමහර වෙලට පැය භාගයකට වඩා විනාඩි 5ක් විතර පොඩි ඩිලේ එකක් වෙන්න පුළුවන්. දැනුත් මම 9:05 විතර වෙනකම් මේ රෙකෝඩින් එකයි ක්‍රියේට් කරේ. කියන්නේ ඒක 100ට 50 100ට 60 එහෙම කියලා කන්වර්ට් වෙලා තමයි සේව් වෙන්නේ. එතෙන්ට පොඩ්ඩ වෙලාවක් ගියා. ඒ හින්දා තමයි පටන් ගන්න පරක් වුණේ. ඊළඟ දවසේ මම උත්සාහ කරනවා. ඒ වෙලාවටම පටන් ගන්න. දැන් ඔයගොල්ලන්ට 8:00 ස්ටාර්ට් කරොත් ඒ වෙලාවට එන්න පුළුවන් නේද? ඉෂුව එකක් නෑනේ නේද? එනවාද ක්ලාස් වුණා හරියට? ඒ වෙලාවට ජොයින් වෙන්න. බැයි නම් කියන්න මම වෙන මොකක් හරි arrangement එකක් දාන්න. මොකද වැඩි රැ වෙනකම් කරන්න ඕනේ නැහැ. මට මේ අද දවස් තුල ඕගොල්ලන්ට කරන්න ඕන උනේ ක්ලාස් එක කොහොමද මේ උගන්වන දේවල් තේරෙනවද සහ මම කරන්නේ මොකද්ද කියන වැඩ පිළිවෙල ඔයගොල්ලෝ විශ්වාස කරන්න. ඒකට හෙට දවසේ නැත්නම් ඊළඟ දවසේ ඊළඟ සතියේ grade 11 ළමයි ටිකත් මම මේකටම ඒගොල්ලන්ට දෙන්න කියලා මේගොල්ලන්ට මේ පුළුවන් නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට එන්න ඒගොල්ලන්ට කර ඒ කියන්නේ ඒ දරුවන්ටත් මම ළඟ දෙන group class එක පටන් ගත්තා. ඒගොල්ලන්ට 10 20 වෙන්න ඇති. ඒගොල්ලන්ටත් මේකට ජොයින් වෙන්න කියලා කියනවා. ඔයගොල්ලන්ට ඒ විදිහටම කන්ටිනියු කරන්න පුළුවන්. හරි. අපි ලියමු දුවේ පුතේ ලියන්න. ඩයිසැකරයිඩ් වලත් මේ වගේ වගුවක් ගහගමු අපි ඉක්මනට. ඩයිසැකරයිඩ් වල. ඩයිසැකරයිඩ් ස්ථානයේ සහ වෙනත්කම්. මුලින්ම අපි ලියාගමු ඊට පස්සේ මම විස්තර කරන්න. මුලින් වගුව දාගන්න. ඩයිසැකරයිඩ් පවතින ස්ථානයේ සහ වෙනත්කම්. මනසටම දාගෙන යන්න. මේවා අලුත් දේවල් නෙමෙයි අමාරු දේවල් නෙමෙයි. පළවෙනි එක මෝල්ටෝස්. මෝල්ටෝස්. එයාට දෙලියන්න මෝල්ටෝස්. පවතින ස්ථානයේ කොහෙද ප්‍රරෝහණය වෙන බීජවල. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ නේද? ඔය කඩල නැත්තම් ඔය කවුපි මුං යට වගේ ඒවා වතුරත් එක්ක තිබ්බම පොඩි පොඩි පැල ඇති වෙනවානේ. දැකලා තියෙන්නේ නිකන් මූල් ඇති වෙනවා පොඩ්ඩක් ඉහළට පැලේ දානවා දලු ඇති වෙනවා වගේ පොඩ්ඩක් ඒ කියන්නේ බීජේ ප්‍රරෝහණය. ඒක ව්‍යාප්ත වෙනවා එන ශාකයක් බවට වර්ධනය වෙනවා. එන්න ඒකට තමයි ප්‍රරෝහණය වෙන බීජ කියන්නේ. ඔය මුං යට වල එහෙමනම් බහුලව මේ මොකද තියෙනවා. මෝල්ටෝස්. මෝල්ටෝස් හැදෙන්නේ සරලයි. මෙන්න මේ ඩයිසැකරයිඩ් හැදෙන හැටි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ අහනවා විභාගෙට. ඕකේ මෝල්ටෝස් සරලයි ප්‍රරෝහණය වෙන බීජවල තමයි තිබ්බේ. මෝල්ටෝස් හැදුනේම ග්ලූකෝස් දෙකක් එකතු කරන ගමන් මෝල්ටෝස්. ලේසියිනේ. වැඩි හිතන්න යන්නේ. ග්ලූකෝස් ප්ලස් ග්ලූකෝස් මෝල්. මම මේ වෙලාවේ සුක්‍රෝස් එකත් මතක් කරගන්න. සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස්. හැම එකේම මේකේ විශේෂත්වය තමයි මෝල්ටෝස් වලත් සුක්‍රෝස් වල ලැක්ටෝස් වලත් යන තුනේම ග්ලූකෝස් තියෙනවා. දෙවනි සංයෝගය තමයි වෙනස් වෙන්නේ. මෝල්ටෝස් වල ග්ලූකෝස් දෙවනියත් ග්ලූකෝස්. සුක්‍රෝස් වල පළවෙනිය ග්ලූකෝස් දෙවනිය ෆ්‍රක්ටෝස්. ලැක්ටෝස් වල පළවෙනිය ග්ලූකෝස් දෙවනිය ගැලැක්ටෝස්. ඔය විදිහට තමයි සම්බන්ධ වෙලා මේක නිර්මාණය වෙලා තියෙන්නේ. නේද? හරි. අපි මෝල්ටෝස් එක ලියාගෙන යමු. මෝල්ටෝස් ප්‍රරෝහණය වෙන බීජවල තියෙනවා. ඒකේ විශේෂත්වය මේක අපි ලියාගමු. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. විශේෂ ලක්ෂණ. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. ඕකේ. ඊළඟ පොයින්ට් එක දාන්න. ඊළඟ පොයින්ට් එක පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි. ඊළඟ පොයින්ට් එක ඒක හැදෙන හැටි අපි දාමු ග්ලූකෝස් ප්ලස් ග්ලූකෝස් මෝල්ටෝස් හජා. Glucose plus glucose maltose है जले. Glucose plus glucose maltose है जले. Glucose plus glucose maltose है जले. Okay. Glucose देखा के कितने ना maltose है जले. अनिवार्य कोई डाइसैकराइड है क्या दीदी दुए बोलते जलानुआ पिटे. Glucose plus glucose maltose है जले. एक तमाम एक तीन विशेष पॉइंट. अभी सुक्रोस सल्टेमो सुक्रोस दागन देवी मात्रा सुक्रोस में के विशेषात्या तीन आप यार कितने दिखाने सी नहीं किया ना. සුදු සීනි කියන දුඹුරු සීනි කියන ඔය සීනි කියන්නේ සුක්‍රෝස්.
ඉංග්‍රීසි වලින් අපි සීනි වල කියන්නේ සුක්‍රෝස්. අපි sugar සුක්‍රෝස් කියලා කියන්නේ සුක්‍රෝස් ආකාරයක් තමයි එතන තියෙන්නේ. අපි ලියාගමු කොහෙද ඒවා තියෙන්නේ කියලා. රතු සුදු හා රතු සීනි වල දුසීනි රතු සීනි සුදු හා රතු සීනි වල ඔයගොල්ලෝ උක් කාලා තියෙන දුක් කනවා කියලා කියන්නේ නේ. උක් හා බීට්‍රූට්. පැණි රහයි බීට්‍රූට් වලත් පැණි රහක් තියෙනවා. උක් සහ බීට්‍රූට්. ඇතැම් පළතුරු වල සමහර පළතුරු වල ඇතැම් පළතුරු වල අන්තිම පොයින්ට් එක. එතන ඒකේ අන්තිම කරුණ ශාකවල ප්ලොයිමීෂ කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ශාක පටක ගැන සාකච්ඡා කරද්දී ප්ලොයම් පටකය ඉගෙන ගන්නවා. ප්ලොයම් පටකේ හරහා තමයි කාබනික ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ. ඒකට තමයි ඔය ප්ලොයිමීෂ කියලා කියන්නේ. එතකොට මොනවද තිබ්බේ? රතුරු සීනි වල තිබ්බ සුදු සීනි වල තිබ්බ. උක්හා බීට්රූට් වල තිබ්බා. ඇතැම් පළතුරු වර්ග වල තිබ්බා. ඊට පස්සේ ශාකවල ප්ලොයිමීෂ. ඔය අවස්ථා ඔය තියෙන ස්ථාන වලින් දෙකක් විතර අනිවාර්යෙන් මතක තියාගන්න යුතුයි. ඊළඟට ලියාගමු. එයා හැදෙන හැටි හැම එකෙම හැදෙන හැටි වැදගත්. අපි මේක ලියමු. කොහොමද? ෆ්‍රක්ටෝස් හා ග්ලූකෝස් එකතු වෙලා සුක්‍රෝස් හා ජලය. ෆ්‍රක්ටෝස් හා ග්ලූකෝස් එකතු වෙලා සුක්‍රෝස් හා ජලය. සුක්‍රෝස් හා ජලය. අන්තිම පොයින්ට් එක දාන්න දරුවනේ. අන්තිම එක ලැක්ටෝස්. ඔයගොල්ලෝ මතකද ගැලැක්ටෝස් ගැන අපි සාකච්ඡා කරද්දී විශේෂ පොයින්ට් එකක් විදිහට ලිව්වා. ගැලැක්ටෝස් වල පැණි රහන්නේ. ඒකෙම නියමුවක් තමයි මෙයාගේ මේ තියෙන ලැක්ටෝස් කලින් අය වගේ හැදිලා තියෙන මෙතන ලියා ගන්න ලැක්ටෝස් ආවේ. අපි මුලින්ම තියෙන්නේ කොහෙද කියලා ඒක ඔයා දන්නවා. හැමෝම දන්නේ දැන් ලැක්ටෝස් කිරිවලනේ ලැක්ටෝස් තියෙන ලැක්ටෝජන් කියයි ලැක්ටෝබ්‍රෝ කියයි නේද? ඒක දැන් ලැක්ටෝස් ඒක දාන්න කිරි ආහාරවල තමයි ඒක කිරි ආහාරවල එහෙනම් තමයි පැණි රහන්නේ. කිරි ආහාරවල තමයි ලැක්ටෝස් තියෙන්නේ. ලියන්න කොහොමද ලැක්ටෝස් ඇති වෙන්නේ? ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් අණුවක එකතුලා ලැක්ටෝස් සහ ජලය හැදෙනවා. හැමතිස්සෙම ජලය කියන එක හැමතිස්සෙම ෆෝම් වෙනවා. ඕකේ. මෙතෙන්දී ජලය හැදුණා, මෙතෙන්දී හැදුණා, මෙතෙන්දී හැදුණා. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් නිර්මාණය වෙලා ඊට අමතරව ජලය පිට වෙනවා. ඊළඟ එක අපි කලින් ඉගෙන ගත්තා ගැලැක්ටෝස් පැණි රහ නැහැ කියලා. ඒ වගේම ලැක්ටෝස් උත් සුක්‍රෝස් මෙන් පැණි රස නැත. සුක්‍රෝස් මෙන් පැණි රස නැත. පොයින්ට්ස් තුනයි තියෙන්නේ. සුක්‍රෝස් මෙන් පැණි රස නැත. පැණි රහ නැහැ. සුක්‍රෝස් තරම් පැණි රහ නැහැ. ඊළඟ පොයින්ට් එක ලියන්න දරුවනේ වැදගත්ම පොයින්ට් එක. ශාකවල නොමැති එකම සීනි වර්ගය. ශාකවල දැන් මෙතන සුක්‍රෝස් ශාකවල තිබ්බා. මෝල්ටෝස් තිබ්බා. හැබැයි මේ අපි ඉගෙන ගන්න ලැක්ටෝස් ශාකවල නැහැ. සතුන්ගේ තමයි සතුන්ගේ කිරිවල තියෙන්නේ. ඒක ශාකවල නොමැති එකම සීනි වර්ගය කියන එක highlight. එකම සීනි වර්ගය කියන එක highlight කරා. අන්තිම පොයින්ට් එක දාගන්න. සංයුතිය අණු එලකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය සංයුතිය අණු එලකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය. ඕක දුවේ පුතේ අපෙන් අහන්නේ එලකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය කොහොමද? මී කිරිවල කීයද? මව් කිරිවල කීයද? එහෙම අහන්නේ නැහැ. ඕක අහන්නේ විභගත රචනා ප්‍රශ්නයක් හෝ රචනා ප්‍රශ්නයක් නැත්නම් MCQ එකක් උතහයි. මොකද්ද? මව් කිරිවලද වැඩිපුර ලැක්ටෝස් තියෙන්නේ එල කිරිවලද තියෙන්නේ? පළවෙනි එක ලියන්න. සංයුතිය අණුව එල කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 4.6. සංයුතිය අණුව එල කිරි එන හරකෙන් ගන්න කිරිවල ලැක්ටෝස් තියෙන 4.6. ඊළඟ පොයින්ට් එක සංයුතිය අණුව මව් කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය. ඊළඟ පොයින්ට් එක සංයුතිය අණුව මව් කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 6.7. 6.7. 6.7. 6.7. එතකොට අපි විභාගයට අහුවොත් එලකිරිවලද වැඩිපුර ලැක්ටෝස් තියෙන මව් කිරිවලද කියලා අනිවාර්යයෙන් මව් කිරිවල මොකද 6.6ක් 7. එලකිරිවල තියෙන 4.6. ඔන්න ඕවා තමයි පුතා ප්‍රශ්න අහන්නේ. දැන් හොඳට බලන්න. හොඳට තේරුම් ගන්න. කෙලින්ම අහන්නේ ලැක්ටෝස් තියෙන ආහාර. ලැක්ටෝස් වල වැදගත්කමක් කියන්නේ. එහෙම කියන්නේ නැහැ. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ කොහොමද? ග්ලූකෝස් හා ගැලැක්ටෝස්. ලැක්ටෝස් හා ජලය හැදුණා. කිරි ආහාර වල විතරයි. එහෙනම් පැණි රහ නැහැ. සතුන්ගේ දක්නට ලැබෙනවා, ශාකවල දක්නට ලැබෙන්නේ නැහැ. ඔය විශේෂ කාරණා ටික දාගන්න. හරි. ඒක සරල දෙයක්. නේද?
ඊළඟ එක අපි මාතෘකාව දාන්න පුතා පොලිසැකරයි. 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 හරි දරුවනේ අපි එහෙනම් ඊළඟ දවසේ මේක කරමු. මට මේ අද ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මට කරන්න ඕනුනේ. පන්ති කොහොමද කියලා අවබෝධ කරගන්න. අනිත් දරුවෝ ටිකට මම හෙට කියන්නම්. දැන් අද ආපු අය ආරම්භක අවස්ථාවේ ඉන්න කට්ටිය ඉතින් බලන්න තීරුම් අරගන්න. කට්ටිය ගිය අය කිව්වා ඒගොල්ලෝ ලයිට් ඉෂුව එකක් වෙලා කියලා ලයිට් කරන්ට් එක ගිහිල්ලා ඉතින් ඒවා පොදු දේවල් ඒ හින්දා මම රෙකෝඩින් එක ෂෙයා කරන්නම්. ඒකටත් මම රෙකෝඩින් එක එවන්නම්. බලන්න ඉතින් නේද? ඔයාලට හොඳයි නම් මේක ඉදිරියට එන්න. වැඩි කරගෙන යමු. මහන්සි වෙන්න වෙනවා, කැප වෙන්න වෙනවා. ඒ එකක් ගන්න නම් මගේ පැත්තෙන් දෙන්න ඕන උපරිමය මම දෙනවා. මම කියලා දෙනවා මම ඕනම දෙයක්. ඔයගොල්ලෝ දන්නේ නැති දේ ඕනම දෙයක් තියෙනවා නම් අහන්න. මම උපරිමයෙන් උත්සාහ කරනවා පහසුවෙන්ම කියලා දෙන්න. ඔයගොල්ලන්ට පහසුවෙන් තේරෙන්න ඕන විදිහට කියලා දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනම දෙයක් තියෙනවා නම් ඒ වෙලාවේ අහලා ක්ලැරිෆයි කරගන්න. පස්සට තියන්න එපා. ඕකේ? ඒ වෙලාවම අහන්න ගැටලු තියෙනවා නම් පස්සට තියන්න නැතුව ක්ලැරිෆයි කරගන්න. අද ඉන්ට්‍රොඩක්ෂන් එකකින් හින්දා මම මෙතනින් නවත්තනවා. ඒතකොට ඊළඟ දවසේ 11 වෙනි දරුවෝ ටිකත් මේකට සම්බන්ධ වෙයි. ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ ආව කියලා මම වෙනසක් කරන්නේ නැහැ. මගේ 10 වසරේ දරුවන්ට ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට කියලා දෙනවා. මොකද මම අර ගෲප් ක්ලාස් එක ළඟදී පටන් ගත්තා. හින්දා ඒගොල්ලන්ට 10 කවුන්ට් එක ආවන්නේ. ඒගොල්ලෝගේ රික්වෙස්ට් එක අනුව තමයි මම මේ 10 පන්තියට පටන් ගත්තේ. 8:30ට පටන් ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි ඉක්මනට 10 සිලබස් එක කරගෙන යමු. ඒක යුනිට් පේපර්ස්, මොඩල් පේපර්ස්, এডুকেෂන් මිනිස්ට්‍රි එකේ පේපර්ස් ටික මම ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න. දරුවෝ ඔයගොල්ලන්ට මම අද මේ ක්ලාස් එක ඉවරලා මේ ෂෝට් නෝට්ස් වලින් කීපයක් සහ මේ යුනිට් පේපර්ස් ටික ගෙවන්න පළවෙනි පාඩමට අදාළව අපි පාඩම කරන අතරතුර මම මේ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඒවත් ඔයගොල්ලෝ කරන කොටසට අදාළව කරගෙන යන්න. මම ක්ලාස් එක තුල මම වෙලාව දීලා ඔයගොල්ලෝ එකම උත්තර සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝගේ ගැටලු निराකරණය දෙනවා. නේද? හරි. එතකොට මාතෘකාව දාන්න පොලිසැකරයිඩ් අපි ඊළඟ දවසේ පොලිසැකරයිඩ් වලින් ස්ටාර්ට් එක ගමු. ඊළඟට ටිකක් දැන් ඉතින් මේ ආද ඉන්ට්‍රොඩක්ෂන් එකනේ ඒකින්ද මම වැඩි වෙලාවක් ගත්තේ නැහැ. මූලිකව මම ගැන හඳුන්වලා දෙන්න සහ ඒ වැඩ ටික කියලා දෙන්න තමයි උත්සාහ කරේ. ඉතින් ඔයගොල්ලෝ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඊළඟට දරුවනේ මේ ගමන විභාගයට යන දරුවන්ට ලොකු වැදගත්කමක් තියෙන වීඩියෝ එකක් මම රිලීස් කරා. මේ ගමන විභාගගත ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ කියලා ඒකේ මම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් පුළුවන් නම් මෙන්න මෙතන මගේ YouTube channel එකක් තියෙනවා. ඒක Science Warriors search කරන්න මම ඔයගොල්ලන්ට link එක එවන්නම්. ඒකේ මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මා. මේ ගමන විභාගයට පෙනී සිටින දරුවන්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙන්නේ? මොන ප්‍රශ්න දෙන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඔයගොල්ලෝ ෆ්‍රී වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන මම පොඩි ටාගට් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ යාළුවොත් විභාග ලියන කට්ටිය ඉන්නවනම් ෂෙයා කරන්න. ඒකට අමතරව ප්‍රශ්න පත්‍ර නිර්මාණය වීමට අමතරව කොහොමද ඔයගොල්ලෝගේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්නේ? කාලසටහනක් හදාගන්නේ කොහොමද? විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝගේ අධ්‍යාපනයට වැදගත් වෙන වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ෆ්‍රී වෙලාවක් තියෙනවා නම් ගිහිල්ලා එකටත් බලන්න. යාළුවෝ ඉන්නවා නම් 10 වසරේ ඒ කට්ටියට දෙන්න කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට යම් තාක් දෙයක් තේරෙන්නේ නැති ක්ලාස් එක හොඳයිද නැද්ද කියන එක ඔයගොල්ලෝ ෆීඩ්බැක්ස් උත් මට එවන්න. මොනවා හරි චේන්ජස් වෙන්න ඕන නම් නෝට් දෙනවා වේගය වැඩි කියලා ආවා. මම ඊළඟ දවසේ උත්සාහ කරන්න ඊට වඩා ටිකක් ඉමීට නෝට් එක දෙන්න. හරි නේද? දැන් දරුවනේ හොඳට වැඩ ටික කරගන්න උත්සාහයි. අපි ඊළඟ දවසේ හම්බ වෙමු.
ඔගුල මේ ගමන සාමාන්‍ය පෙළ විභාගයට මාස පෙනී සිටීමට උත්සා කරනවා නම් පිණි සිටිම් බලාපොරොත්තු වෙන නම් ඔගුලු තුර ලොකුරු ප්‍රශ්න ඇති නේද පාඩන් කරන්න කොහොමද කම්මැලි අමතක වෙනවා මයින්ඩ එක කොහොමද ෆෝකස් එක තියාගන්නේ මයි හරි ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න කොහොමද මම මේ පාඩම් කරන දේ කොහොමද දීර්ඝව කාලයක් මතක තියාගන්න විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර දෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න ගොඩාක් ඔයගොල්ලෝ තුල ඇති. ඉතින් මම හිතනවා මම මගේ YouTube නාලිකාව හරහා වීඩියෝ මාලාවක් ඔයගොල්ලන්ට ගෙනත් දෙනවා මේ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ කොහොමද මුහුණ දෙන්න ඕනේ. දරුවන් හැටියට මේ ප්‍රශ්න වලින් ඕවර්කම් කරන්න ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයාගන්නේ කොහොමද කියලා වීඩියෝ මාලාවක් අපේ YouTube නාලිකාවෙන් අපි ගෙනත් දීලා තියෙනවා. ඉතින් රැඳෙන්න එකතු වෙන්න අපේ YouTube නාලිකාවත් සමග ඔබගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න ඒගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. වැදගත් විදිහට පිළිවෙලින් අපගේ වීඩියෝ අපි නිපදවලා තියෙනවා. ඒවා නිවැරදිව ක්‍රමවත්ව ගොඩනගලා තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝ බලන්න බලලා ඔයගේ යාළුවන්ට ෂෙයා කරලා මේ අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක අනිත් අයට ලබා දෙන්න. ස්තුතියි අපි එක එකතු වුණාට ඉදිරියට අපිත් සමගම රැඳී සිටී කියලා ආරාධනා කරනවා. ස්තුතියි. අපි